අපි ගිය සතියේ සාකච්ඡා කරමින් ඉඳලා අපි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන ගිය සතියේ සාකච්ඡා පටන් ගත්තා. ගිය සතියේ අපි කලින් සාකච්ඡාව පටන් අරගෙන ගිය සතියේ වෙනකොට අපි කතා කරමින් හිටියා ටියුට් එකක මග තැනක අපි සාකච්ඡා කරමින් හිටියා. මට මතක හැටියට අපි සාකච්ඡා කරමින් හිටියා ආර්ථිකයට SME වල තියෙන වැදගත්කම ඒ පිළිබඳව විවිධ පාර්ශ්වවල අදහස් සාකච්ඡා කරලා අපි නිශ්චිත තැනක නැවතුවා කියලා මට මතක වань එක නැවත ඒ ටියුට් එක මුලින් ඉඳලා බලලා අපි සාකච්ඡාවට එමු. මම ටියුට් එක ස්ක්‍රීන් එකට ගන්නවා. ඔයගොල්ලන්ට ෂෙයා කරනවා මම ස්ක්‍රීන් එක. අපි ගිය සතියේ මේ සුමකවල ආර්ථික වැදගත්කම. ඇයි SME කියන එක ආර්ථිකයකට ඇති වැදගත්කම කියන එක ගැන සාකච්ඡාව පටන් ගත්තා. ඒකදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියන්නේ ආර්ථිකයක අති විශාල මෙහෙයක් කරන අති විශාල දායකත්වයක් ලබා දෙන ආර්ථිකයේ විශේෂිත කොටසක් බව පැහැදිලි කරන්න දතොරතුරු පෙන්වනවා. ඒකේ වැදගත් කාරණාව වෙන්නේ රටක මුළු කර්මාන්ත ප්‍රමාණයෙන් මුළු දේශීය නැත්නම් රටක නිෂ්පාදනයෙන් බහුතරයක් බොහෝ රටවල 60-70 වගේ විශාල ප්‍රමාණයකුත් රටක මුළු රැකියා ප්‍රමාණය රටක තියෙන මුළු රැකියා ප්‍රමාණයෙන් අති බහුතරයක් සමහර රටවල 90 දක්වා ප්‍රමාණයක් ලබා දෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියන අදහස තහවුරු කරන්න උන කරන කරුණු ඉදිරිපත් කරා. එකම විවිධ රටවල විවිධ උදාහරණ අරගෙන ඒක පැහැදිලි කරා. ඊට පස්සේ ආර්ථික අපහාත තත්ත්වයක විශේෂයෙන්ම මේ අපි ජීවත් වෙන කාල සීමාව වගේ ආර්ථිකයට දැඩි බලපෑමක් කරන ලද කාල සීමාවක් තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තමයි වැඩිපුර වැදගත් වෙන්නේ රටක ඉදිරිය පවත්වාගෙන යන්නට රටේ ස්ථාවර තත්ත්වයේ ආර්ථිකයේ පවත්වාගෙන යන්න වැදගත් වෙන්නේ කියන එක සාකච්ඡා කළා. එතන බොහොම නිශ්චිත වැදගත් කරුණු ටිකක් කියව එකක් තමයි අපි වගේ රටවල ඉන්නේ ගුණාත්මය ඊතරම් ඉහළ ශ්‍රමයක් නෙවෙයි තියෙන්නේ. ඒ වගේම අපේ වගේ රටවල තියෙන්නේ වැඩිපුර තියෙන්නේ අපිට ශ්‍රමය. නමුත් ඒ ශ්‍රමය එක්කෝ අර්ධ පුහුණු එහෙම නැත්නම් නුපුහුණු ශ්‍රමයේ බව අපි සාකච්ඡා කරා. එහෙම අර්ධ පුහුණු නැත්නම් නුපුහුණු වෙච්ච නැති සාමාන්‍ය දැනුවත්භාවයක් තියෙන හෝ කිසිම දැනුවත්භාවයක් නැති ශ්‍රමයක් තියෙන රටක මිනිස්සු ඉන්න රටකදී SME වලින් තමයි රැකියාව සපයන්න පුළුවන් කියන එක කියන්නේ. මොකද හේතුව මහා පරිමාණ ශාස්ත්‍රයට අවශ්‍ය වෙන්නේ පුහුණු ශ්‍රමය. මොකක් හරි නිශ්චිත කර්මාන්තයක් නිශ්චිත දෙයක් පිළිබඳව නිශ්චිත හොඳ පුහුණුවක් තියෙන ශ්‍රමයක් තමයි ලෝකයේ අනිත් මහා පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍යයි. මේ නිසා අපි වචනයක් ඉගෙන ගත්තා ලේබර් ඉන්ටෙන්සිව් නැත්නම් ශ්‍රම ප්‍රකාශ රටක් කියලා ලංකාව. ඒකට උදාහරණ විදිහට ඉන්දියාව චීනය වගේ රටවලුත් අදහස් කරා. SME වලදී අර්ධ පුහුණු නැත්නම් නුපුහුණු ශ්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මොකද හේතුව SME වල ක්‍රියාකාරීත්වය සංකීර්ණ නැහැ. තාක්ෂණය සංකීර්ණ නැහැ. ඒ නිසා පහසු ශිල්පීය ක්‍රම, නිෂ්පාදන ක්‍රම, විකුණුම් ක්‍රම භාවිත කරලා SME වලට පවතින්න පුළුවන්. ඒ නිසා ආර්ථිකයක වැදගත්කමක් තියෙනවා අපි වගේ රටකට. විශේෂයෙන්ම මේ අපි ගත කරන කාල සීමාවේදී ඒක හොඳටම පේන්න තියෙනවා. ඒක නිසා තමයි ශ්‍රී ලංකා රජයත් කර්මාන්ත නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික ආරක්ෂා කරගන්න ඕන විදිහට විවිධ ප්‍රතිපත්ති තීන්දුව අරන් තියෙන්නේ විශේෂයෙන්ම ණය සහන වගේ දේවල් තීන්දුව කරලා තියෙනවා. මේ ගැන අපි එදා කතා කරා. ඊට පස්සේ රටක පාවිච්චියට ගන්නේ නැතුව වැදගත් පාවිච්චියක් නැතුව තියෙනවා සමහරවිට ප්‍රාග්ධනයේ නිකන් තියෙනවා. ඉතිරි කිරීම නිකන් තියෙනවා.
ව්‍යවසායක හැකියාව නිකන් තියෙනවා. මේවා අපිට අවශ්‍ය නම් රටේ දායක රටට දියුණු වෙන්න දායක කරගන්න අපිට එකපාරටම මේවා ගිලා මහා පරිමාණ ශාස්ත්‍රයට දාන්න බෑ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට තමයි පුළුවන් මේවා පුංචි පුංචි ක්‍රමවේද හරහා වැඩි ඵලදාවක් නැත්නම් වැඩි අගයක් රටට එකතු කරන්න පුළුවන්. යම් කිසි ප්‍රාග්ධනයක් ඉතුරුලා තියෙනවා නම් එකපාරට කුඩා ප්‍රාග්ධනයකින් මහා පරිමාණ ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. SME එකක් පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. සමහරලාට සමහර ස්වභාවික සම්පතක් තියෙනවා නැත්නම් වෙනත් සම්පතක් අපි ළඟ තියෙනවා. ඒක මහා පරිමාණ කර්මාන්තයක් දක්වා දියුණු කරන්න ඕන කරන එක්ක තාක්ෂණය නැහැ එක්ක හැකියාව නැහැ. එහෙම නැත්නම් ඒ සම්පත් වල ප්‍රමාණය මදි. එහෙමනම් අපිට කරන්න වෙන්නේ කුඩා කර්මාන්තයක් විදිහට ඒක යොදව ගන්න එක. ඒ අනුව ගත්තාම අපි වගේ දියුණු වෙන්න උත්සාහ කරන රටවල් වලට SME වල ඉතා වැදගත්කමක් තියෙනවා. ඒවා ලෝකයේ සමහර රටවල් ඒවා පාවිච්චි කරලා ඒවා එහෙම කළ හැකි බව තහවුරු කරලා තියෙනවා. ඊට පස්සේ තව වැදගත් කාරණාවක් කතා කරා. ලංකාව උදාහරණයක් අරගෙන මම කිව්වා රටේ ආර්ථිකයක තියෙන මුළු ආදායම බෙදිලා තියෙන්නේ සමානව නෙමෙයි. යම් සමහර ප්‍රදේශවලට විශාල ප්‍රමාණයක් ලැබෙනවා. තවත් සමහර ප්‍රදේශවලට ලැබෙන්නේ ඉතා පොඩ්ඩක්. මේක විෂමතාවයක්. ආදායම් බෙදී යාමේ විෂමතාවය. Disparity in income distribution. ඒ බෙදී යාමේ විෂමතාවය තියෙනවා නම් ඒක අපිට අවශ්‍ය ඒ විෂමතාවය නැති කරන්න නැත්නම් අඩු කරලා දාන්න. වැඩි ආදායමක් ග්‍රාමීය ප්‍රදේශවලට යවන්න අවශ්‍ය නැහැ. ග්‍රාමීය ප්‍රදේශවල පටන් ගන්න ඕන අපි ගිහිල්ලා SME මහා පරිමාණ කර්මාන්ත එකවරම පටන් ගන්න බෑ. ඒ අදහසින් ගත්තාම උනත් වැඩි වැදගත්කමක් තියෙන SME. උදාහරණයට ඔයගොල්ලන්ට කාරණාව පැහැදිලි කරේ කොහොමද? අපි වැඩ කරන බැංකුවක නැත්නම් පන්තින දූල පුතාලා වැඩ කරන බැංකුවක ගිහින් බැලුවොත් එහෙම ශාඛාවක් තියෙනවා නම් ප්‍රාදේශීය වශයෙන් නගරයක ඒ බැංකු ශාඛා පවතින්නේ ඒවා සේවා අපයන්නේ බොහෝ දුරට SME වලට මහා පරිමාණ කර්මාන්ත ඉතා අතලොස්සයි තියෙන්නේ. එහෙම ප්‍රාදේශීය කර්මාන්ත පටන් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ ප්‍රදේශවල රැකියාව ඇති කරන්න. ඒ ප්‍රදේශවල මිනිසුගේ ආදායම වැඩි කරන්න. ඒ අනුව අර තියෙන වෙනස්කම අඩු කරන්න සහ දුප්පත්කම නැති කරන්න. මේක අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඊළඟට SME වල මේ වෙනස්කම් වලට ඉක්මනට අනුගත වෙන්න පුළුවන්. තීරණ ගන්න වේගය වැඩි. ඒකට හේතුව තමයි සුළු කුඩා කර්මාන්තයක් මම එදා උදාහරණයකට කිව්වා සාමාන්‍ය පුංචි කර්මාන්ත ශාලාවක් ව්‍යාපාරයක අලුත් මේ මොකක් හරි වෙනස්කමක් කරන්න නම් මොනවාරි තීන්දුවක් ගන්න ඕන නම් ඒක එක පුද්ගලයෙක් නැත්නම් පුද්ගලයන් දෙන්නෙක් හරි කීප දෙනෙක් අතර තමයි තීරණය වෙන්නේ. එතකොට මේ තීන්දුව ගන්න වේගය වැඩි නිසා ඒ අයට වෙළඳ පොළ තුල නැත්නම් ආර්ථිකයේ වෙන විනාශකම් ඉක්මනට සූදානම් වෙන්න පුළුවන්. මහා පරිමාණ ආයතනයකට එහෙම කරන්න බෑ. ඒ වගේ තීරණ ගන්න ක්‍රමවේදය ප්‍රමාදයි, සංකීර්ණයි. එකට වෙනස් ස්තර ගණනාවකට යන්න ඕන තීන්දුවක් ගන්න. තමන් වැඩ කරන බැංකුව ගැන උදාහරණයක් ගත්තොත් සමහරවිට ඔයගොල්ලන්ගේ ශාඛාවේ තීන්දුවක් වෙන්න පුළුවන්. ගනුදෙනු කරුවෙකුට දෙන්න ඕන යම්කිසි පහසුකමක් ගැන තීන්දුව ගන්න අපිට ගණනාකරුවට ඊට පස්සේ ප්‍රාදේශීය වින කළමනාකාරයෙකුට සමහරවිට වෙනත් ඊට වඩා ඉහළ මට්ටමකට හොමම ගණනාවකට යා යුතුයි. මේක මහා පරිමාණ කර්මාන්ත වලට සාපේක්ෂව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල තියෙන එක වැදගත් ලක්ෂණය. එතකොට ආර්ථිකයේ ගැටලුවක් වතුවෙච්ච වෙලාවට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ඉක්මනින් තීරණ අරගෙන මේ ක්‍රමවේදය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි ඒක ගැන ගිය සතියේ සාකච්ඡා කළා. හොඳයි. මම හිතනවා මම එතනින් තමයි පන්තිය නවත්තන්න ඇත්තේ. මට කවුරු හරි පුතෙක් තහවුරු කරන්න අපි එතන නේද අන්තිමට පන්ති තිබ්බේ. කවුරු දරුවෙක් මට දෙක තහවුරු කරන්න. කොහෙද හිටපු දරුවෝ මෙතන ඉන්න බව මට පේනවා. කවුද අපි සාකච්ඡාවට දායක වුණ පුතාලා ඉන්නවනේ. අපි එතන නේද සාකච්ඡාව නැත්තේ මතක නැද්ද? හරි කමක් නැහැ අපි නැවත මතක් කරපු නිසා ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. මොකද ශබ්දබද්ද නැත්තේ මම ආව ඇහෙනවද කට්ටියටම?
මන් තියෙන දරුවෝ ටිකට මාව ඇහෙනවද? දරුවෝ තහවුරු කරන්න ඕන. කො chat box එක පාවිච්චි කරන්න. හොඳයි. එතකොට අද අපි පුනරීක්ෂණ පන්තිය තිබුණා ඊයේත් අදත් දෙකේම. එතෙන්දී අපි පුනරීක්ෂණ පන්තියට සහභාගී වෙච්ච දරුවන්ට ඔන්ලයින් පළවෙනි වතාවට පුනරීක්ෂණ පන්තියක් තිබුණේ ඔන්ලයින්. ඒක ටිකක් කාලය සහ ශ්‍රමය මෙලඟු කළ යුතු වැඩක්. මොකද අපි අර සාමාන්‍යයෙන් හම්බෙන පන්තියක වගේ නෙවෙයි. ඔන්ලයින් පන්තියකදී විෂය නිර්දේශය ආවරණය නොවී තියෙන දරුවෙකුට කෙලිම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න උගන්වනවා කියන එක ලේසි නෑ. එතකොට අපි කලින් ඔයගොල්ලන්ට දැනුම් දීමක් කළා දන්න අය කියන්න කියලා පුනරීක්ෂණ පන්ති පැවැත්වෙනවා කියලා. මම දැක්කා ඊට කලින් අපේ තියරි පන්තියට ආපු දරුවෝ සමහර අය පුනරීක්ෂණ පන්තියට ඇවිල්ලා තිබුණා ගිය වාර සහභාගී වෙච්ච අය. ඒතර විභාගයේ මම හිතන්නේ පෙබරවාරි මාසේ මුල් සතියේ පටන් ගන්නවා. ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් වෙන්නේ විභාග වාර දෙකකට පස්සේ. විභාග වාර දෙකක් ඉවරයි, දෙකක් කරන්න බැරි වුණා. එතකොට මේ දෙකේම එකතු වෙලා තමයි ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ නැවත ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් වෙන්න තියෙනවා මාර්තු මාසේ. හොඳයි. ඒ අදහසින් අපි ඉස්සරහට යමු. දැන් තියරි පන්තියේ දරුවන්ට විශාල අවශ්‍යතාවයක් තිබුණා අපේ ටියුට් ටික ගන්න. අපි පාවිච්චි කරන මේ ටියුට් ටික දෙන්න කියලා ඉල්ලීමක් කරා. මොකද ඒ අයට හිතනවා ටියුට් වල යමක් ඇති කියලා හොයාගන්න. නමුත් සාකච්ඡාව නිරත වෙන්නේ නැතුව ඉඳලා ටියුට් විතරක් ගත්තා කියලා ලොකු අවබෝධයක් ගන්න බැහැ. මොකද ටියුට් එකේ කියන කාරණාව අපි සාකච්ඡා කරපු නිසා තමයි ඔයගොල්ලන්ට සමහරලාට දේවල් මතක් වෙලා තේරුම් ගන්න. එනිසා ටියුට් එක විතරක් අරන් ගියයි කියලා විභාගයට ලොකු සහනයක් නොවෙන්න පුළුවන්. නමුත් පුංචි මානසික සහනයක් වෙන නිසා ටියුට් ඉල්ලුවා. ඒක මම ආයතනයට දැනුම් දුන්නා. හොඳයි අපි යනවා ටියුට් එකට නැවත. සුම්බකවල ආර්ථික වැදගත්කම තවදුරටත් තහවුරු කිරීම. අපි මේ ටියුට් එකට යන ගමන් කරමු. ඕගොල්ලෝගේ විභාගය වැටෙන්නේ ගොඩක් කලර මැයි හෝ ජුනි කියන එක තමයි මම මේ දැනගත්තේ ඉන්ස්ටිටියුට් එකෙන්. ඔයගොල්ලන්ට තාම නිර්දේශය ආවරණය කරන්න කල් තියෙන නිසා ඒ අග හෝ ජුනි වෙයි කියලා හිතනවා ඔයගොල්ලන්ගේ විභාගේ. හරි අපි එහෙම කරගෙන යමු. SME වල ආර්ථිකයට තියෙන වැදගත්කම මේ විභාග ප්‍රශ්නයක් මේ පාර මෙවරත් නැවත අහන්න ඉඩ කඩ බොහෝ වෙන ප්‍රශ්නයක්. ආර්ථිකයට තියෙන වැදගත්කම තවදුරටත් තහවුරු කරන්න මොන හරි කරුණු තියෙනවද කියලා බලනවා. අපි කලින් කතා කරපු කරුණු වලට අමතරව මේක කියනවා ව්‍යවසායගත හැකියාව වඩාත් හොඳින් යොදාගත හැකි තරුණ ශ්‍රමය රටක අභිවෘද්ධියට යොදා ගැනීමට වඩාත් ගැලපෙන්නේ සුමක බව පැහැදිලි වෙනවා. තරුණ ශ්‍රමය අන් වයස් කාණ්ඩවලට වඩා අවදානම් ගැනීමට පෙළඹෙන නිසා. මතක තියාගන්න තරුණ ශ්‍රමය අන් වයස් කාණ්ඩවලට වඩා අවදානම් ගැනීමට පෙළඹෙන නිසා නව ව්‍යවසායන්ට ඔවුන්ව යෙදවීම රටෙහි අනාගතයට වැදගත්. ඉන්දියාව මෙහිලා සාර්ථක වූ රටක්. තොරතුරු තාක්ෂණ ව්‍යාපාරවල වඩා නියුතු වන්නේ ඒ රට තරුණ ව්‍යාපාරිකයන්. අන්තර්ජාලයට සම්බන්ධ වෙළඳාමක් වන amazon.com වගේ ආයතන ඉන්දියාවට මේ තරම් එන්නේ ඒ නිසා. මොකද්ද මේ කියන්නේ? SME වලට නිරත අපිට තරුණ ශ්‍රමය රටක තියෙන තරුණ ශ්‍රමය පාවිච්චි කරන්න ඕන නම් එකපාරටම ඒ අය මහා පරිමාණ කර්මාන්ත හදන්න කියලා වැඩකුත් නැහැ. ඒ අයගේ ඇත්ත හැකියාව යොදා ගන්න ශූර ක්ෂේත්‍රයට ගිහිල්ලා තල්ලු කරලා වැඩකුත් නැහැ. එහෙමනම් ඒ අයව යොදා ගන්න ඕනේ SME වලට. SME වලට තරුණ ශ්‍රමය දායක කරගන්න ලේසි. පුහුණු කරන්න ලේසි. ඒ අයගේ අවදානම් ගැනීමේ හැකියාව අවදානම් ගන්න තියෙන උවමනාව වැඩි. මේක ඉන්දියාව දැනට හොඳින් කරගෙන යන රටක්. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම අලුතෙන් ඇතිවන ව්‍යාපාර පිළිබඳ විශාල වැදගත්කමක් දක්වන රටක්. විශේෂයෙන්ම තරුණ අයගේ. ලංකාවේ තරමකට මේක දැන් සලකා බැලීම් තිබෙනවා. තරුණ ව්‍යාපාරිකයන්ට වඩා පිළිගැනීමක් අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් SME හරි වැදගත් තරුණ ශ්‍රමයට. වෙන්නේ තරුණ ශ්‍රමය මහා පරිමාණ කර්මාන්තවල ශ්‍රමය විදිහට සේවකයන් විදිහට යොදවන එක තමයි රටේ වෙන්නේ. දැන් ඕගොල්ලෝ ගන්නකො. ඕගොල්ලෝ බැංකුවක රස්සාවට යවන එක තමයි සාමාන්‍යයෙන් යන එක තමයි
ක්‍රියාත්මක වෙන ක්‍රමය. නමුත් ඇත්තටම විය යුතුව තියෙන්නේ තරුණ ශ්‍රමය අරගෙන ඒ අයව ව්‍යවසායන් වල යෙදවීම. මොකද අවදානම් ගන්න තව වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් වැය කරන්න පුළුවන් නිසා. ඒ නිසා SME වලට තරුණ ශ්‍රමය යොදා ගැනීම අතිශයින් වැදගත් ලංකාව වගේ රටකට. ඊළඟට රට තුල ක්‍රමයෙන් වර්ධනය වන ක්‍රමයෙන් ගුණාත්මකව වර්ධනය වන මානව සම්පත කියන්නේ රටේ මිනිස්සු ගුණාත්මකව වර්ධන ක්වොලිටි එක වැඩි වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය, පුහුණුව, විනය වගේ දේවල් වැඩි වෙනවා රටක් ඇතුලේ. ඒ මානව එහෙම වැඩිච්ච මිනිස්සුන් අර්ථාන්විත ව්‍යවසායන් යොදා ගැනීමට සිංගප්පූරු වගේ රටවල් පාවිච්චි කරන්නේ තෙසේ. ඒකෙන් කියන්නේ මොකද්ද? රටේ ළමයි ඉගෙන ගන්නවා නම්, කාර්මික අධ්‍යාපනය ලබනවා නම්, රට තුළ විනයක් ළමයන්ට හැදිලා තියෙනවා නම්, අවබෝධය දියුණු වෙලා තියෙනවා නම්, ඒ ළමයින්ව රටට වැදගත් දේවල් වලට යොදව ගන්න යනකොට SME භාවිත කරන්න පුළුවන්. මොකද ඒ අයගේ මේ හැකියාව, දැනීම, ඕනෑව යොදා ගන්න ඕන අලුත් දේ රටට නිෂ්පාදනය කරන්න. ශ්‍රී ලංකාවට ඒක කරගන්න බැරි වෙලා තිබෙන්නේ ඒ බඳු අලුත් නිෂ්පාදනයක් අලුත් විදිහක් රට තුළ නිර්මාණය නොවන නිසා. සිංගප්පූරුව ගත්තොත්, ඉන්දියාව ගත්තොත්, මලේසියාව ගත්තොත් ඒ වගේ රටවල් වල දියුණුවට හේතු වෙන්නේ මේ තම රටේ මිනිස්සුන්ගේ ගුණාත්මය හදනවා. වැඩි වැඩියෙන් දියුණු කරනවා. ඒ දියුණු වෙන අයව SME ක්ෂේත්‍රයට යොමු කරනවා. එහෙම සුවිශේෂී තත්ත්වයක් ලෝකේ රටවල තියෙනවා. අපිටත් ඒක ඉතා වැදගත් ඒ නිසා වෙන්නේ. ඊළඟට කියනවා දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනයට පාරිභෝගික මතය යොමු කිරීමට දේශීය සුමකවල වර්ධනය වැදගත්. ඒ කියන්නේ තමන්ගේ රටේ තියෙන නිෂ්පාදන භුක්ති විඳින්න පාරිභෝගිකයෝ උනන්දු කරන්න. ඒකට SME වැදගත් වෙනවා. ඉන්දියානු නිෂ්පාදන වලට ඇල්මක් දක්වන්නේ නිසා. ඉන්දියාවේ සම්පූර්ණ නිෂ්පාදන රට තුළ නිෂ්පාදනය කරනකොට පටන් ගත්ත SME විදියට. අද වෙනකොට ඒවා මහා පරිමාණ ව්‍යාපාර විදියට සංවර්ධනය වෙලා තියෙනවා. මොකද ඉන්දියානුවන් ඒවට භුක්ති විඳින්න පුරුදු කරපු නිසා. මොකද ලංකාවේ දේශීය වශයෙන් තියෙන නිෂ්පාදන භුක්ති විඳින්න රට තුළ මතයක් හදන්න ඕන SME දියුණු වෙනවා. ඒතර SME වැදගත් වෙන්නේ ওই නිසා. ඒවා අපි කුඩා කර්මාන්ත හදලා ඒ කුඩා කර්මාන්ත වල නිෂ්පාදන භුක්ති විඳීම සඳහා මිනිස්සු යොමු කරනවා. එක පැත්තකින් යොමු කරන වැඩ පිළිවෙල යනවා නම් අනිත් පැත්තෙන් ඒකට සාපේක්ෂව SME හැදෙනවා. එතකොට මිනිස්සු දන්නවා ලංකාවේ දෙයක් හැදුවොත් මිනිස්සු ගන්නවා. පාරිභෝගික මේක භුක්ති විඳිනවා. මිලදී ගන්නවා. එහෙමනම් අපි නිෂ්පාදනය වැඩියෙන් කරන්න ඕනේ. අපේ රටේ ගොඩක් වෙලාට වෙන්නේ පාරිභෝගිකයාගේ මතය නිර්මාණය කරලා තියෙන්නේ දේශීය නොවන භාණ්ඩ හා සේවා භුක්ති විඳින්න. විදේශීය භාණ්ඩ. එතකොට SME හැදලා වැඩක් නැහැ. මොකද විදේශී පිටරටින් එන දේවල් භුක්ති විඳිනවා නම් ලංකාව ඇතුලේ අලුත් ඒවා හැදලා වැඩක් නැහැ. අන්න ඔය අදහසින් SME ආර්ථිකය හරිම වැදගත්. තමයි මේ කියමින් යන්නේ SME ඒ ආර්ථිකයට වැදගත් කියලා. මෙතන කරුණු 7ක් විතර කියනවා. මේවා අර මම හැම වෙලෙම කියනවා වගේ කරුණෙන් කරුණ ඔළුවට යොදා ගන්න ඕන ඔළුවට දා ගන්න ඕන. ඊළඟ ඉතා වැදගත් කාරණාවක්. සමාජ අසහනය විශේෂයෙන්ම තරුණ අසහනය ඉහළට බලපාන මූලිකම කරුණක් වෙන්නේ සේවා වියුක්තිය. ඒ කියන්නේ රස්සා නැතිකම. ශ්‍රම බලකායට පුරවැසිය නැතුළු වහම ඕන රැකියාවක නිරත කිරීමට නම් SME තියෙන්න ඕනේ. මිනිස්සු පාසල් වලින් එළියට එනවා දරුවෝ. විශ්වවිද්‍යාල වලින් එළියට එනවා. තාක්ෂණ විද්‍යාල වලින් එළියට එනවා. මේ අයට දෙන්න රැකියාව රට තුළ නිර්මාණය නොවනවා නම් ඒකෙන් වෙන්නේ රට තුළ අසහනයක් නිර්මාණය වෙනවා. රටේ සමාජමය ආතතියක් හැදෙනවා. හැබැයි ඒ ආතතිය අඩු කරන්න පුළුවන් ඒ එළියට එනකොට රැකියාවක් දෙන්න පුළුවන්. යෙදවෙන්න තැනක් දෙන්න පුළුවන්. ඒකට මහා පරිමාණ කර්මාන්ත හදන්න අපහසුයි. වෙල හැක්කේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම. ඒක කියනවා ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ මැලේසියාව වැනි ඈත පෙරදිග රටවල් මෙන්ම ස්විට්සර්ලන්තයේ වැනි යුරෝපීය රටවල තරුණ අරගල වලින් බොහෝ දුරට නිර්වුල්ව පාලනය වන්නේ එම රටවල සුමක හරහා ඉහළ සේවා නියුක්තියක් පවත්වාගෙන යන නිසා බව තර්ක කරන්න පුළුවන්. මේ මම කියපු රටවල් වල තරුණයෝ නිශ්චිත කාලයකට රැකියාව වලට යොමු වෙනවා.
ඒකට ඕන කරන ක්‍රමවේදයක් SME හදමින් හදලා තියෙනවා. SME එකට ළමෙක් පාසලෙන් එළියට එනවා නැත්නම් විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා තාක්ෂණික විද්‍යාලයකින් එළියට එනකොට එයාට රැකියාව අවස්ථාවක් තියෙනවා. එතකොට එයා කෙලින්ම රැකියාව වලට යෙදවීමත් එක්ක දැන් ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝ පාසල් වලින් එළියට එනකොට රැකියාවක් තිබුණා. එහෙම නොතිබ්බ අය ටික කාලයක් යනකොට ඒකත් එක්ක අසහනකාරී තත්යකට යනවා. ඒක තුළ සමාජයට බලපෑමක් වෙනවා. ලෝකේ සාමකාමීව තියෙන රටවල් වල ඒ නිසා මේ කර්මාන්ත දියුණු කිරීම අතිශයින් වැදගත් කාරණාවක්. ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකාවේ 1971 දී 1988 89 වකවානුවල තරුණ නැගිටීම් වල මූලික හේතුවද ඵලදායී සේවා නියුක්තියක් නොමැති වීම තමයි බව පොදුවේ පිළිගන්නේ. 1971 දී ලංකාවේ තරුණ නැගිටීමක් සිද්ධ වෙලා විශාල ප්‍රශ්නයක් වුණා. 1988 89 වකවානුවේ එහෙම එකක් වුණා. විශාල බලපෑමක් කළා රටට. ඒ දෙකේදීම ඒකට බලපාපු ප්‍රධාන හේතුවක් තමයි රැකියාව නොමැතිකම. මොකද ඒ නිසා රැකියාව නොමැති වෙනකොට තරුණයන්ට යෙදෙන්න තැනක් නැහැ. ඒ යෙදෙන්න තැනක් නැතුණම මේ අය නිරන්තරයෙන් අසහනය විවිධ ආකාරවලින් ප්‍රකාශ කරන්න ගන්නවා. ඒක රටකට හොඳ නැහැ. ඊට පස්සේ කියනවා සුබකාල වර්ධනය කෙරෙහි ප්‍රවේශමෙන් අවධානය යොමු කොට තිබුණා නම් මේවා නවාසනාවත් වෙන නම් වලට මෙරට ගොදුරු නොවීමට ඉඩ තිබුණා. අපේ රටේ කර්මාන්ත හදලා තිබුණා නම් කර්මාන්ත වලට රැකියාව දෙන්න තිබුණා නම් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයන් අපිට අත් නොවින්න තිබුණා. මොකද හැමෝම කිසියම් නිශ්චිත දෙයක යෙදিলা ඉන්නේ. එතකොට ඒ අයගේ සම්පූර්ණ අවධානය එකට යොමු වෙනවා. එහෙම රැකියාවක නැත්තම් රැකියාවල නිරත වෙන්නේ නැත්තම් ඒ අය ඊට පරිබාහිරව තියෙන දේවල් වලට අවධානය යොමු කරනවා. සමහරලාට වෙනත් මතිමතාන්තවල ගොදුරු බවට පත් වෙනවා. ඒක නවත්තන්න SME හරිම වැදගත්. ඔන්න රටකට තියෙන වැදගත්කම. ඉතාම වැදගත්කම. ඊළඟට භාණ්ඩ හා සේවාවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයට ව්‍යාපාර වලින් වන පරිශ්‍රණ හා සංවර්ධනය කරන ආයෝජන ඉතාම වැදගත්. රිසර්ච් and development කියන එක. R&D research and development හරියට කෙරෙනවා නම් භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මය වැඩි වෙන ප්‍රමාණයක් වැඩි වෙනවා. ලෝකේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන හා සේවා ආයතන දිගු කාලයක් එසේ පැවතීමට හේතුව එම ආයතන නොකඩවා පරිශ්‍රණ හා සංවර්ධනයට කරන ආයෝජන. ඒගොල්ලෝ දිගටම R&D කරනවා. කවදාවත් තමන්ගේ නිෂ්පාදනය දැන් හොඳයි හොඳට විකිරෙනවා කියලා බලාගෙන ඉන්නේ නැහැ. දිගටම නිෂ්පාදනය ගැන පරිශ්‍රණ කරනවා, තොරතුරු හොයා ගන්නවා, සංවර්ධනය කරනවා. රටක හෝ ආයතනයක තරගකාරී වාසිය පවතින්නේ නිබඳවම වෙළඳපොළට ගුණාත්මකව ඉහළ භාණ්ඩ හා සේවා සැපීම මතයි. එහෙම රටකට දිගටම හොඳ නිෂ්පාදන එනවා නම් එහෙම වෙන්න රට දියුණු වෙනවා. රටේ නිෂ්පාදන වලට ලොකු ඉඩක් එනවා. සුබකප්පලට එම ආයෝජන කිරීම පහසු වන්නේ කුඩා ආයෝජන නිසා තීරණ ගැනීම පහසු නිසා. SME වලට පුළුවන් මේ පරිශ්‍රණ වැඩියෙන් කරන්න. මොකද ඒගොල්ලන්ට ලොකු ආයෝජන කරන්න ඕනේ. විශාල මුදලක් වැය කරන්න ඕනේ. ඉක්මනට මේවා කරගන්න. ජපානය, දකුණු කොරියාව, තායිවානය වගේ රටවල අද වන විට ලෝ ප්‍රකට සන්නාම ගණනාවක් අයිතිකරුවන් වන්නේ මේ හිඳ. ඒ රටවල ලොකු බිස්නස් හැදිලා තියෙන්නේ. පුංචි බිස්නස් වලට එහෙම පුළුවන් තරම් වැඩි වෙන්න ඉඩ දෙන නිසා. අන්න SME වල තව වැදගත්කම. හරි. ඒ කට්ටිය දොයිද? අද නිකන් නිදිමත දවසක්ද? ඊනේම පැහැදිලි වෙනවද පන්තියද? ඔව්. ඉන්න දරුවෝ ටික විභාග ප්‍රශ්නයකට ගිහිල්ලා කතා කරන්න වෙයිද? පන්ති කට්ටිය කොහොමද රෙකෝඩින් එක දාලා බලාගෙන ගිහිල්ලා දින්නේ නැහැ. හොඳයි. මම ප්‍රශ්නයක් අහනවා දැන් උත්තර ඕන. කී දෙනෙක් ඉන්නවද අද? ඉන්න කට්ටිය මට උත්තරයක් දෙන්න. මේ විභාගයේ මෙවර නෙවෙයි විභාගයකට ඇසිය හැකි ප්‍රශ්නයක්. මම ප්‍රශ්න ඉදිරිපත් කරනවා මට chat box එකේ උත්තර ඕන. දැනට පවතින ආර්ථික අවපාත තත්ත්වය මත ආර්ථිකයට බලපාලා තියෙන ආර්ථික තත්ත්වය තුළ මේ විභාගයේදී ඉදිරිපත් වෙන ප්‍රශ්නයක් ගැන හිතලා යහන්න. දැනට රට තුළ තියෙන ආර්ථිකයේ ආතති තත්ත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තමන්ගේ සේවාවන් සහ නිෂ්පාදන පවත්වාගෙන යාමේ අසීරුතාවලට මැදි වී සිටී.
එම ආයතන වලට බැංකු සහ මූල්‍ය ආයතන වලින් මේ අවස්ථාවේදී මේ කාල සීමාව තුල ලබා දිය යුත්තේ කුමන ආකාරයේ ණය පහසුකම්ද එහෙම නැත්නම් සේවාවන්ද එසේ ලබා දීමට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න. මම ආයෙ කියන ප්‍රශ්නේ. දැනට පවතින ආර්ථික ආතති තත්ත්වයේ තුල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තම සේවා හා භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කිරීම සහ පවත්වාගෙන යාමේ අසිරුතාවලට මුහුණ දී සිටී. මේ කාල සීමාව තුල එම ආයතන වලට බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලබා දිය යුතු ණය සහ වෙනත් පහසුකම් වර්ග ඒ දකින්නේ ඔබ මොනවාද ඒ එසේ සැපයුත්තේ ඇයි කියලා කෙසේ කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න මම උත්තරයක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. කියන්නේ ඉක්මන් කරන්න. ඔය එදා වගේ උත්තර ඕන. ඒ උත්තර ලියන දරුවෝ ටික ඉන්නවද බලමු. ඔක්කොම කවුද ඉන්නේ කියලා. හරි. ඉක්මනට උත්තර දෙන්න. මම ප්‍රශ්නය අහුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට මේ අවස්ථාවේ ලබා දිය යුත්තේ මොන ආකාරයේ පහසුකම්ද කියලා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන මම අහුවේ. දුරි පාප බලන්න පුතා ප්‍රශ්නේ උත්තරේ. හොඳයි ගයන් හොඳයි මම පිළිගන්නවා. ඉතා හොඳයි. ඒකට හේතුව පැහැදිලි කරන්න. මම කිව්වා ණය සහ වෙනත් පහසුකම් කියලා කිව්වා. දැන් ඔයගේ උත්තරේ පැහැදිලි කරන්න පුතා. සම්පත් ප්‍රශ්නය උත්තරයක් හැටියට ඉදිරිපත් කරපු කාරණාව මම පිළිගන්නවා. උත්තරේ පැහැදිලි කරන්න ඇයි එහෙම කියන්නේ කියලා. සම්පතයි ඉසුරු ඕකේ මොරටෝරියම් ලෝන් නෙවෙයි ලෝන් මොරටෝරියම් කමක් නැහැ. ඔයාගේ අදහස මට පැහැදිලි. හේතුව පැහැදිලි කරන්න බෝ ඉසුරු. හේතුව පැහැදිලි කරන්න. ඔයාද කාන්තා පාර්ශ්වයේ උත්තර දෙන්නේ නැත්තේ ඇයි? ගයන් ඔයා කිව්වේ දැනට පවතින ණය සඳහා මොරටෝරියම් දෙන්න ඕනේ කියලා. ඉතින් මොරටෝරියම් එක දුන්නොත් මොකද වෙන්නේ කියලා කියන්න පුතේ මට. මොරටෝරියම් එක ඔයා බිස්නස් වලට දැනට පවතින බිඳ වැටීම් නැවත යථාර්ථයට පත් කිරීම සඳහා ගියක හරි. මොරටෝරියම් එක දුන්නා මේක කොහොමද වෙන්නේ? අන්න එහෙම පැහැදිලි කරන්න. දුරිප් උත්තරය පිළිගන්නවා පැහැදිලි කිරීමක් ඕන පුතේ. උත්තර පිළිගන්න. ඔය වචනේ පොඩ්ඩක් භයානකයි රීෂෙඩියුලින්. රීෂෙඩියුල් කරනවා කියන එකේ තේරුම මතක තියාගන්න. ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිලේඛනගත කිරීම දෙකක්. ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ ණය මුදලක් බොල් හිඟ තත්ත්වයට යන්න පෙර කරන දේවල් නැත්නම් බොල් ණයක් බවට යන්න කලින් කරන ඒවා රීෂෙඩියුලින් නැත්නම් ප්‍රතිලේඛනගත කරනවා කියලා කියන්නේ ණය දැනටමත් බොල් ණයක් බවට තීන්දුව කරලා නැත්නම් වර්ගීකරණය කරාට පස්සේ කරන වෙනස්කම්. ඒ නිසා දුලිප් රීෂෙඩියුලින් කියන වචනයට වඩා මම හිතන්නේ වඩා ගැලපෙන්නේ රීස්ට්‍රක්චරින් කියන එක. ප්‍රතිව්‍යුහගත කිරීම. සම්පත් short term funding requirement වලට short term funding requirement වලට. ඇයි short term funding requirement එක කියන්නේ මොකක්ද ඒකේ වෙනස? රැකියා ආරක්ෂා ගත හැකි වීම ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු සුමටව පවත්වාගෙන යාම. හොඳයි කොහෙතකොට රැකියා ආරක්ෂා කරගත හැකි වීම. ඔක දුලිප් කියනවා දැනට පවතින ණය පහසුකම් වල ප්‍රතිගෙවීම් කාලය දීර්ඝ කිරීම හා ඉන්ට්‍රස්ට් අඩු ණය පහසුකමකට හැරවීම. ඒක ප්‍රතිලේඛනගත කිරීමට වඩා පුතේ ගැලපෙන්නේ ප්‍රතිව්‍යුහගත කිරීම. රීස්ට්‍රක්චරින් කියන එක තමයි දුලිප් ගැලපෙන්නේ.
මොකද රීෂෙඩියුල් කරනවා කියලා කියන්නේ අපි දැනටම ගෙවීම පැහැර හැරලා නැත්නම් ගෙවීම අපහසු වෙලා බොල් ණය බවට පත් වෙච්ච අය. ඒවා කරන්න ඕන ප්‍රතිලේඛනගත කරන්න. ඒක තමයි සෙන්ට්‍රල් බැංක් එකේ නැත්නම් මහ බැංකුවේ නිශ්චිත නිර්වචනය තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. මොනවාද දෙන්න පුළුවන් පහසුකම් ගැන කිව්වේ? මොරටෝරියම් සහන කාලයක් දෙන්න පුළුවන්. සහන කාලයක් දෙන්නේ ඇයි? දැනට ගෙවා ණය හෝ පහසුකම් වලට හරි ඕකේ. හරි. හරි දුලිප් හරි. වචනය මේ විභාගේ ලියනකොටත් පරිස්සම් වෙන්න රීස්ට්‍රක්චරින් රීෂෙඩියුලින් දෙක පටලවා ගන්න එපා. ණය පහසුකම් වල ණය වලට පොලි සහනයක් නැත්නම් ණය වල ආපසු ගියීමේ කාලයට සහන කාලයක් ලබා දීමෙන් වෙන්නේ මුදල් ප්‍රවාහය පාලනය කිරීමට නැත්නම් මුදල් ප්‍රවාහය ආරක්ෂා කර ගැනීමට සහාය වීම. ණය සහ පොලිය ලෙස බැංකුවල වෙත අය විය යුතු මුදල් ප්‍රවාහය එසේ අය කර නොගෙන ව්‍යාපාරය තුලම පවත්වා ගන්න අවස්ථාව දෙනවා. එම මුදල් ඒ අනුව ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරය තුලම යොදවනවා. එමගින් ව්‍යාපාරය දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය කරන සහාය ලබා දෙනවා කියන එක තමයි මොරටෝරියම් එකේදී වෙන්නේ. ඊට පස්සේ තව දරුවෝ කීවා දැන් දුලිප් කීවා මේ ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න නැත්නම් ණය අලුත් විදියට හදලා දෙන්න කියලා. ඒකෙන් මොකද්ද කියන්නේ? ගෙවීම් කාලය දීර්ඝ කරලා දෙන එකකින් කරන්නේ වාරික බර අඩු කරනවා. පොලි අඩු කරනවා කියන එකකින් කරන්නේ වාරික බර අඩු කරනවා. එතනත් උත්සාහ කරන්නේ මොකද්ද? වාරිකයක සහ පොලියේ බර ප්‍රමාණය හැකිතාක් අඩු කිරීමෙන් එම මුදල් ප්‍රමාණය කර්මාන්තය තුල නැත්නම් ව්‍යාපාරය තුල ඉතිරි කරනවා. එය නැවත ව්‍යාපාරය තුල ආයෝජනය වෙමින් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්න සහාය ලබා දෙනවා. ඊට පස්සේ තව පුතෙක් කීවා working capital loan දෙන්න ඕන කියලා. මොකද working capital loan දෙනවා කියන්නේ? ආර්ථික ප්‍රාග්ධනයට මුදලින් නැවත පිටින් සහාය මුදල් දෙනවා. අපි කලින් කරේ කවුද අපි දුලිප් කියපු කාරණාවත් ඊට පස්සේ මොරටෝරියම් දෙනවා කියලා කවුද පුතෙක් කිව්වේ ඉසුරු කීවා ඊට පස්සේ ගයන් කීවා එකෙන් වෙන්නේ ඔය දෙකෙන්ම වෙන්නේ මොරටෝරියම් දුන්නත් රීස්ට්‍රක්චර් කරලා නැත්නම් කාලය දීර්ඝ කරලා පොලි අඩු කරත් අපි කරන්නේ දැනට පවතින මුදල් ප්‍රවාහය ආරක්ෂා මුදල් ප්‍රවාහයෙන් කොටසක් බැංකුවට නැත්නම් මූල්‍ය ආයතනයට එන එක වළක්වලා එය ව්‍යාපාරය තුලම තියාගන්න උදව් කරනවා. හැබැයි කවුද පුතා කිව්වේ working capital දෙන්න ඕන කියලා අපේ සම්පත් කීවා. ඒ working capital loan දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඊළඟට short term funding දෙනවා කියලා කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාව දෙනවා කියලා කියන්නේ අපි ව්‍යාපාරයේ තුලින් ජනනය වෙන මුදල් එළියට ගන්න එක වළක්වනවා වගේම පිටින් මුදල් ලබා දෙනවා සහන පොලියට. දැන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව එහෙම 104ක පොලියට කාරක ප්‍රාග්ධන ණය ලබනවා. ඒ මොකද කරන්නේ? අර අපි මුදල් ඉතුරු කරලා කරන්න කියපු යාන්ත්‍රණයට තවත් සහායක් දෙනවා පිටින් මුදල් දීලා. ඊටාම අඩු පොලියකට. මොකද පොලි බර අඩු කරලා ඒක ආපසු ගෙවීම පහසු කරනවා. සමහරට ඒ දුන්න ණයවලට ආපසු ගෙවීම ආරම්භ කරන්න මුල් කාලයේදී ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා. සහන කාලයක් දෙනවා. විභාගයේදී මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හේතුව තමයි අපිට තේරෙනවද අපි දන්නවද ව්‍යාපාරයක ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය සහ මේ වෙලාවේ අපි මතුවලා තියෙන ඇත්තම ප්‍රශ්නේ අපි තේරුම් ගන්නවද කියන එක තමයි මේ විභාග මම ওই ප්‍රශ්නයක් අහලා තේරුම් කරන්න හැදුවේ. දැන් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් කාරණා දෙකක් ලියන්න ඕනේ. එකක් තමයි ප්‍රශ්න මේ ආතතිය මේ ඇති වෙලා තියෙන ආර්ථික ආතතිය මොකද වෙලා තියෙන්නේ? වෙළඳපොළ තුල සුවිශේෂී වෙනස්කම් ප්‍රමාණයක් වෙලා තියෙනවා. මොනවද? අනවශ්‍ය භාණ්ඩ භුක්ති විඳීම අඩු වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණය භුක්ති. සමහර කර්මාන්ත මුළුමනින්ම අඩාල වෙලා නැත්නම් නැවතිලා තියෙනවා. තවත් සමහර කර්මාන්ත ඉතාමත්ම අඩු මට්ටමක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හේතුව නිසා ස්ථාවර වියදම් වල අඩුවීම සිද්ධ වෙලා නැහැ. සමහර ස්ථාවර වියදම් මේ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. විශේෂයෙන් වැටු නඩත්තු කිරීම වගේ ස්ථාවර වියදම් සිද්ධ වෙනවා. මේ නිසා ව්‍යාපාරයේ දිගටම පවත්වාගෙන යාමට ගැටලු මතුවෙනවා. මොකද එක අතකින් වෙළඳපොළ නැහැ, අනිත් අතින් වියදම් අවම වෙලා නැහැ. තව පැත්තකින් රජය
නිශ්චිතවම විධානයක් කරලා තියෙනවා රැකියාව අහිමි කරන්න බෑ. රැකියාව පවත්වාගෙන යා යුතුයි. දැන් මේ වගේ පාර්ශව ගණනාවකින් පීඩාවට නැත්තම් පීඩනයට ලක් වෙනකොට අපිට දෙන්න පුළුවන් සහාය තමයි බැංකු සහ මූල්‍ය ආයතන විසින් කළ යුත්තේ ව්‍යාපාරය තුළ තියෙන ඇත්ත ප්‍රශ්නයට පිළිතුරු හෙළි. මොකක්ද ඇත්තම ප්‍රශ්නය? වෙළඳපොලෙන් භාණ්ඩ හා සේවා විකුණලා මුදල් එන්නේ නැහැ. ඒ වගේම කලින් විකුණපු දේවල් වලට නැතියන් බවට පත් කරලා තියෙන මුදල් අයවීමද සිද්ධ වෙන්නේ නැහැ. වෙළඳපොළ තුළ වර්ධනයක් සිද්ධ වෙන්නේත් නැහැ. එහෙමනම් පවතින සීමිත වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන ප්‍රාග්ධනය කර්මාන්තය තුලම ආරක්ෂා කිරීම තමයි අරමුණ. ඒක දෙවිදිහකට කරන්න. එකක් දැනට තිබෙන ප්‍රාග්ධනය ව්‍යාපාර එළියට ගන්න එක නවත්තන්න. එක විදියක්. දෙවෙනි විදිහ තමයි අවශ්‍ය ප්‍රාග්ධනය පිටින් දෙනවා. ඒතර පළවෙනි එක දැනට තියෙන ප්‍රාග්ධනය එළියට ගන්න නැත්නම් ව්‍යාපාරයෙන් ඉවතට යන එක නවත්තන්න අපි මොනවද කරලා තියෙන්නේ? ණය සහන කාල, පොලිස් සහන කාල දීලා මොනවාද ණය ප්‍රති ව්‍යුහගත කරලා කාලය දික් කරලා පොලි අඩු කරලා හදනවා. එතකොට වෙන්නේ ව්‍යාපාරය තුලින් මුදල් ප්‍රවාහය එළියට ගලා යෑම කාරක ප්‍රාග්ධනයට අවශ්‍ය මුදල් එළියට ගලා යෑම බැංකු වලට පැමිණීම නවතිනවා. දෙවැනි එක තමයි මේ ක්‍රියාවලිය දැන් කරගෙන යන්න ඕන කරන මුදල් ප්‍රමාණය පිටින් ව්‍යාපාරය තුලට ලබා දෙන්න. එහෙම ලබා දීමෙන් අර යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරනවා. දැන් ඔන්න විභාගයට උත්තරයක් ලියනකොට අන්න ඔය තර්ක කිරීම ඕන. මොකද්ද මම අහුවේ ප්‍රශ්නය? මේ ආර්ථිකය ඇතුලේ බැංකු සහ මූල්‍ය අතර ණය සහ අත්තිකාරම් සම්බන්ධයෙන් මේවා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒවා ඇයි හේතු දක්වන්න කියන්නේ. එතකොට අපි ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ කොහොමද? ප්‍රශ්නය මොකක්ද? මෙන්න මේකයි ප්‍රශ්නේ. එහි බලපෑම කුමක්ද? එය අවකීමට කළ හැක්කේ කුමක්ද? එය දැනට කර ඇත්තේ කුණ ආකාරයෙන් කළ හැකි දේ කොහොමද කරලා තියෙන්නේ? තේරුණාද? පැහැදිලි වුණාද මේ ප්‍රශ්නේ? ඒ වගේ විභාග ප්‍රශ්නයක් ආවොත් ඒක උත්තර ලියන්න හැටි. තේරුණාද? මම උත්තර දීපු දරුවන්ට අගය කරන උත්තර වලට මහන්සි වෙච්ච එකට. ඔයගොල්ලෝ අදහසක් තියෙනවා මොනවද වෙන්නේ කියලා. මම පොඩක් උත්තරේ තව සරු වෙන්න ඕන කරන වචන සහ මේවා එකතු කරා. කොහොමද බලන්න? පැහැදිලි වුණාද? දුලිප්, ගයාන්, සම්පත් මොකද පුතේ ඉන්නේ අපේ? දුලිප්, ගයාන්, සම්පත්, ඉසුරු කොපේ කාන්තා පාර්ශව නම් දෙකක් තියෙනවා. කියන්න එපාද? රයිට්. ඕකේ. දැන් ඔන්න විභාග ප්‍රශ්නයකදී අහුවොත් ඔන්නම උත්තර දෙන්න පුළුවන් බව හදාගන්න ඕන. දුලි ප්‍රශ්නයක් අහනවා අයිරා පහසුකම් වගේ දේවල් ඔබට ගන්න බැරිද? පුළුවන් පුතේ. මෙතන ප්‍රශ්නේ වෙන්නේ මෙහෙමයි. අයිරා පහසුකම් කියලා ඕවර්ඩ්‍රාෆ්ට් කියන එකනේ. ඕවර්ඩ්‍රාෆ්ට් එකේ මොකද වෙන්නේ? ඕවර්ඩ්‍රාෆ්ට් එකේදී වෙන්නේ බැංකුව කියනවා ඔයාගේ කාරක ප්‍රාග්ධනයට ඕන මුදල් ටික කාරක ප්‍රාග්ධන අවශ්‍ය වෙලාවට අපි දෙන්නම් බැංකුවෙන් දෙන්නම්. ඔයා ඒකට චෙක් පතක් නිකුත් කරලා හරි මොකක් හරි කරන්න අපි අපේ මුදල් ටිකක් එවනවා. ඒක අපි කරන්නේ ජංගම ගිණුමක් කරලා ජංගම ගිණුමට සල්ලි ලැබෙන්න සලස්වනවා. එතකොට මේ මුදල් ටික චෙක් පතක් නිකුත් කරලා ගන්න එකනේ කරන්නේ. ඒකනේ අයිරාවක වෙන්නේ. අයිරා පහසුකම් දුන්නාම ඒත් බැංකුවේ සල්ලි ටික තමයි යන්නේ. බැංකුවේ නැත්තම් මූල්‍ය ආයතනයේ දෙන සල්ලිම තමයි යන්නේ. අයිරා පහසුකමක බලාපොරොත්තුව මොකද්ද? මුදල් ගන්නවා, පාවිච්චි කරනවා, නැවත ගෙවනවා. ආයෙ පාවිච්චි කරනවා, නැවත ගෙවනවා. ආයෙ පාවිච්චි කරනවා, නැවත ගෙවනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අයිරා පහසුකමක වෙන්න ඕන. චෙක් එකක් දාලා සල්ලි ගත්තා. ඒකෙන් අමුද්‍රව්‍ය ගෙනාවා. නිෂ්පාදනය කළා. විකන තමන්ගේ ලාභයත් බලාපොරොත්තු විකුණනවා. එතකොට ලැබෙන මුළු මුදලම අපි බැංකුවට දානවා. ඒ දාපුවම මොකද වෙන්නේ? අපි බැංකුවෙන් ගත්ත මුදල ආවරණය වෙනවා. බැංකුවට දෙනවා. ලාභය ටික බැංකුවේ ගිණුමේ ඉතුරු වෙනවා. ඕන ආයෙත් සරියක් සල්ලි ටිකක් ගන්නවා. ආයෙ චෙක් පතක් නිකුත් කරනවා. එතකොට මොකද කරන්නේ? එයාගේ සල්ලි ටිකක් බැංකුවේ දැනටත් තියෙනවා. ඒ ටිකක් ගන්නවා බැංකුවේ ටිකක් ඉල්ල ගන්නවා.
ආපහු අර වගේම ආපහු බැංකුවටම දාන්න. ඔහොම යනවා නම් මොකද වෙන්න ඕන? සල්ලි ගන්නකොට ඔන්න ණය ටික ණය ප්‍රමාණය වැඩි වෙනවා, ආය ණය ප්‍රමාණය අඩු කරනවා. ආය ණය ප්‍රමාණය වැඩි වෙනවා, ආය ණය අයිරාව අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා. එහෙමනේ වෙන්න ඕන පුතේ. දැන් මොකද්ද ප්‍රශ්නේ වෙලද පොලේ තියෙන්නේ? අපි බැංකුවෙන් සල්ලි ටිකක් ගන්නවා, විකුණනවා. අන්න විකුණන්න යනකොට ගැටලුවක් එනවා. මොකක්ද එන ගැටලුව? වෙළඳ පොළ අඩු වෙලා වෙනදට විකිරෙන්නේ නැහැ. භාණ්ඩ මිලදී ගන්න අය වෙනද තරම් ඉක්මනට ගෙවන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ණය ගැතියන් බවට වැඩි ණය කාලයක් ඉල්ලනවා. ටිකක් කල් ඉල්ලනවා ණය සල්ලි ගෙවන්න. ඔක තමයි ගැටලුව. එතකොට අර අපි කියමු මෙහෙම ඉහළට යනවා පහළට එන එක සිද්ධ වෙන්නේ. ඇයි? ඉහළට යනවා අපි කලින් කිව්වේ ගත්තා. විකුණලා සල්ලි හම්බුණා ආයෙ බැංකුවට දැම්මා. ණය අඩු වුණා. ආයෙ ණය ගත්තා ආයෙ අඩු වුණා. දැන් ණය ගන්නකොට වැඩි වෙනවා. නමුත් වෙනද තරම් ඉක්මනට මේක පහළට එන්නේ. කාලය ගත වෙන ප්‍රස්ථාරය ටිකක් පැතලි වෙන්න. අර මෙහෙම වේගයෙන් ඉහළ පහළ යන එකක් නෙවෙයි මෙහෙම ගත්තා මෙහෙම ගත්තා හැබැයි ඊට පස්සේ හම්බ වෙන ඔහොම ප්‍රස්ථාරය තව ටිකක් කල් යනවා. දිගට ණය ප්‍රමාණය ටික කාලයක් පවතිනවා. ඊට පස්සේ ටික කාලෙක හිමීට තමයි අඩු වෙන්නේ. ඇයි? වෙළඳ පොලේ ප්‍රශ්නය. අපි අයිරා පහසුකම දුන්නොත් මොකද පුතේ වෙන්නේ? දැන් දුලිප් කියන්න මට අයිරා පහසුකම දුන්නොත් මොකද වෙන්නේ? එහෙම තත්ත්වයක් තුළ අයිරාව දුන්නොත් මොකද වෙන්නේ? ඔන්න දැන් දුලිප්ට හිතන්න වෙලාවක් මන් දෙනවා. අනිත් දරුවෝත් බලන්න. අනිත් දරුවෝත් බලන්න. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ප්‍රායෝගිකව බැංකුවේ දැන් මේ දවස්වල වෙන එකක් ඔය. අයිරාවේ වෙනදා ගත්තා, විකුණුවා ගෙව්වා, ආය ගත්තා, ණය අය කර ගැනීම අපහසුයි. තව පොඩ්ඩක් හිතන්න පුතේ. ණය අපෙන් ගත්තා, වෙනදා ඉක්මනට ගෙව්වා, ආය ගත්තා, ආය ඉක්මනට ගෙව්වා, විකුණුන ගමන් ගෙව්වා, එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද වෙන්නේ? ගන්නවා විකුණුවට මුදල් දෙන්නේ නැහැ. එහෙනම් අපි ගෙවපු ණය ගෙවා ගන්න බෑ. දැන් ඔන්න ණය ගත්තා, ඉහළ ණය ටික කොහොම ප්‍රස්ථාරය දිගට යන කාලයත් එක්ක. ටික ටික තමයි අඩු වෙන්නේ. බොහොම ක්‍රමයෙන් අඩු වෙන්නේ. වෙනදා වේගෙන් අඩු වෙනවා. දැන් අපේ ණය අයිරාව බැංකුව දෙන්නේ මොන උඩද? ගිණුමකින් සල්ලි නිකුත් කරන්නේ සල්ලි නැතුවනේ නිකුත් කරන්නේ. ඒතර බැංකුව මොකද කරන්නේ ඒකට? පොලිය අය කරනවා. අයිරාවේ තියෙන වැඩේ තමයි අයිරාව පවතින තාක්කල් දිනපතා පොලිය එකතු වෙනවා. සහ ඊළඟ මාසෙදි වැල් පොලියක් ගන්නවා. අපි අයිරාවල එහෙමනේ ක්‍රියාත්මක වෙන්නේ. ණයක් වගේ නෙවෙයි අයිරාවක වැල් පොලිය වදිනවනේ. මේ මාසේ අන්තිමට පොලිය ගිණුමට අර charges නෙවෙයි පුතේ ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා. ඔව්. දුලිප්. මෙහෙම අයිරාව ටිකක් කල් තියෙන්න ගෙවන්න ඕන පොලිය නිසා ණය බර තව වැඩි වෙනවා. පොලිය තව ගෙවන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අයිරාව අරගෙන අයිරාව පියවන්න තියාගෙන ඉන්න තාක්කල් අපිට තව ටිකක් ගන්නත් බැරි වෙනවා. එතන එන්නේ අයිරාව වැඩි කරගෙන යනවා. තවත් ගන්න ණය බර වැඩි වෙනවා. අයිරාව දෙන එකේ තියෙන භයානකම ඕකයි. ඔයාගේ ප්‍රශ්නේ අහුවේ අයිරා පහසුකම් වගේ දේවල් දෙන්න ඔකට ගන්න පුළුවන්. හැබැයි අපිට මතක තියෙන්න ඕන වෙනද තරම් ඉක්මනට අයිරාව පියවන්නේ නැහැ. එතකොට පොලිය ගෙවන්න වැඩිපුර සිද්ධ වෙනවා. වැඩිපුර පොලිය ගෙවනවා කියලා කියන්නේ ලාභයෙන් කොටසක් තව යනවා පොලියට. ඒ ලාභයේ කොටසක් අඩු වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරය තුලට කාරක ප්‍රාග්ධනය තවත් මදි වෙනවා. දැන් ඔකට ලෝන් එකක් දුන්නොත් මොකද වෙන්නේ? ඔක වෙනස් වෙනවද? ලෝන් එකක් දීපුවහම වෙන්නේ නිශ්චිත ප්‍රාග්ධන ප්‍රමාණයක් ව්‍යාපාරය තුලට දෙනවා. දීලා මුදල් ප්‍රවාහය අනුව ආපසු අය කර ගැනීමේ සැලසුමක් හදනවා. අපි බලාපොරොත්තු වෙනවා නම් මුදල් ප්‍රවාහය වෙනදට වඩා ප්‍රමාද වෙයි ඉක්මනට හම්බ වෙන එකක් නෑ ගෙවනකොට කියලා. අපි ඒකට ගැළපෙන විදිහේ ආපසු ගෙවීමේ සැලසුමක් හදනවා. අයිරාවක ඒක කරන්න බෑ. අයිරාවක ආපසු ගෙවීමේ සැලසුමක් හදන්න විදිහක් නෑ. මොකද අයිරා ගත්ත දවස් ඉඳලා පොලි කැපෙනවා. අරගේ මොකද කරන්නේ? ණය මුදල දීලා අපි ඕනම් කියනවා ණය මුදල ගන්න මාස 6ක් සහන කාලයකට අපි දෙන්න. ඔහොම ඉන්න. ඕන පොලි විතරක් ගෙවාගෙන ඉන්න. ව්‍යාපාර මට්ටම යම් තරමකට මේ தත්ත්වය සමනය වුණාට පස්සේ අපි හිමීට ගෙවන්න පටන් ගමු. හැබැයි එතකොටත් අපි කියනවා රයිට්. මාසෙකට මෙච්චරයි ගෙවන්න. එහෙම අඩු කරගෙන යන්න. මොකද අපි බලනවා මේ තියෙන தත්ත්වයට කොච්චර සල්ලි එනවද බිස්නස් එකට. අයිරාවක් දුන්නාම භයානකම තියෙන්නේ අයිරාව පාවිච්චි කරාට පස්සේ ඒකට දිගටම වැල් පොලි වෙන යන එක සහ ඒක අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ. අපිට පාලනය කරගන්න තියෙන මදිකමක් එනවා. එරණාද සම්පත් ප්‍රශ්නෙට උත්තරයක් කීවද?
හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මේ කාලයට ඉතාම ගැළපෙන ප්‍රශ්නයක්. ගොඩක් අයට මතුවෙන ප්‍රශ්නයක්. හරිද? ගොඩක් අය හිතනවා මේ වෙලාවේ බැංකුවෙන් ODA කරන් තමයි ජීවත් වෙන්න ඕන කියලා. right. දැන් ඔන්න විභාග ප්‍රශ්නයකදී ඉදිරිපත් වෙන්න පුළුවන් නිකන් සරල මේවා කාරණාවක් මම ඇහුවා. ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් අහනවා. ආනයනය කරන භාණ්ඩ මත ආනයනය කළ භාණ්ඩ මත වෙළඳාම පවත්වාගෙන ගියපු SME එකක් නැත්නම් ආයතනයක් මේ පවතින තත්ත්වය තුල සීමාවන් වලට යටත් වෙලා තියෙනවා. දැන් විවිධ සීමා මතුවලා තියෙනවා. විශේෂයෙන්ම ආනයන සීමා වෙලා තියෙනවා. ආනයනය කිරීමේදී විවිධ ක්‍රියාත්මක කිරීමේ ගැටලු මතුවෙනවා. ඒ අනුව එබඳු ආයතන පිළිබඳව එබඳු ආයතන අධ්‍යයනය කිරීමේදී ඒ ආයතන වලට ණය පහසුකම් නැත්නම් වෙනත් පහසුකම් ලබා දීමට අධ්‍යයනය කිරීමේදී අපි හිතමු SME එකක් අධ්‍යයනය කිරීමේදී සාමාන්‍ය තත්ත්වවලටදී අවධානය යොමු කරනවාට වඩා සාමාන්‍ය තත්ත්වයන්හිදී අවධානය යොමු කරනවාට වඩා මේ කොවිඩ් සම්බන්ධ කොවිඩ් අර්බුදය ඇති වෙලා තියෙන මේ වසංගත කාල සීමාව තුල ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන භාණ්ඩ හෝ ආනයනය කරලා නැවත සැකසුම් කරලා විකුණන නිෂ්පාදක ආයතනයක අපි අලුතෙන් දැකිය යුතු අවදානම් මොනවද? ඉම්පෝට් කරලා විකුණනවා නැත්නම් ඉම්පෝට් කරලා ඒක තව පොඩ්ඩක් අගේ වැඩි කරලා විකුණන ආයතනයක අපි මේ වෙලාවේ අමතර දැකිය යුතු නිශ්චිත ඇගීමට ලක් කළ යුතු කරුණු තියෙනවද? මම මේ විභාගයේ ඉලක්ක කරගෙන සමහර පුංචි දේවල් මතක් වෙන වෙලාවට අහනවා. මොකද මේක තියරි පන්තිය නිසා අපි ඒව පුරුදු වෙන්න ඕනේ. ආයෙත් මම මතක් කරනවා පුතේ ප්‍රශ්නේ. ව්‍යාපාරයක් තියෙනවා ආනයනය කරලා එක්කෝ ආනයනිත භාණ්ඩේ විකුණනවා. එහෙම නැත්නම් ආනයනිත භාණ්ඩේ ලංකාව තුල යම්කිසි සැකසුම් ක්‍රියාවලියකට පස්සේ තව ටිකක් අගේ වැඩි කරලා විකුණනවා. අපි හිතමු අමුද්‍රව්‍යයක් ගෙනල්ලා නිෂ්පාදනය කරලා විකුණනවා කියලා. වෙනදා අපි ණය සහ පහසුකම් ගැන සලකා බලද්දී කරපු අධ්‍යයනය එසේ පවතිද්දී ඊට අමතරව මොනවද විශේෂයෙන් අධ්‍යයනය කළ යුත්තේ? යම්කිසි නිශ්චිතව අධ්‍යයනය කළ යුතු මොන හරි පාර්ශව තියෙනවා. දිලිනි repayment capacity එක ගැන කියනවා. හොඳයි. repayment capacity කියලා කියන එකට තා පොඩ්ඩක් හිතන්න පුතේ loan repayment capacity එක කියලා කියන්නේ අන්තිමට පේන එක. අන්තිමට අපිට දකින්න හම් වෙන එක. තව පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බලන්න මොනවද අපිට import bill payment due bills very good. ගයන් ඉතා හොඳයි. ඉතා හොඳයි. තව පොඩ්ඩක් මම පුතාට කියනවා ඉසුරු වීරසිංහ very good. government rules මොනවා ගැනද පුතේ? මොනවා ගැනද අවධානය යොමු කරන්න government rules? මොනවද government rules? කවුද tax redemptions? ගයන් tax redemption tax redemption කියලා කියන්නේ වෙන වචනයක් පුතේ. දැන් ඔයාට කියන්න ඕන tax reduction ද? දැන් tax exemptions tax වලින් ගැලවෙන එක. හරි. tax duty. කවුද මට පුතේ කීවා import bill payment ගයන්. තා පුංචි දෙයක් හිතන්න තියෙනවා පුතා. import bill payments වල due bills කියලා තව වචනේ කියලා තියෙන හින්දා මම අහනවා. ඒ කියන්නේ ආනයනය කරපු බඩු වලට ගෙවන්න තියෙනවා. දැන් මොකක්ද පොඩි කාරණාවක් දැන් අල්ලන්න බලන්න. මෙයා ඉන්නේ ආතති තත්වයක අමාරුවක කෝ අපි ප්‍රශ්න දීපු උත්තර දීපන්. loan repayment capacity කෝ දිලිනි. පොඩ්ඩක් පිටිපස්සට හිතන්න ඕන පුතේ. ගයන් credit period මොකද්ද? මොන credit period? මොන credit period ද? උත්තරය හොඳයි. මොන credit period? මම කියලා දෙන්නම් අනිත් අයට. දිලිනි guarantees and LC සම්බන්ධව. ඔව් පුතේ. guarantees සහ LC සම්බන්ධව මොනවද? ඉසුරු very good. Super. Foreign exchange rate. තාම හොඳයි.
මේ වෙලාවේ අපි අතිශයින් අවධානය යොමු කරන්න ඕන කාරණා. ඉසුරු very good. guarantees and LC සම්බන්ධව මොනවද පුතේ බලන්න ඕන කියන්නේ? credit period for bill payments very good. වැයන් හරි. මම පැහැදිලි කරනවා අනිත් දරුවන්ට. කො අපේ දුලිප් උත්තරයක් හම්බුනේ නැහැ. සමත් උත්තරයක් ආවේ නැහැ. වැඩිපුර බලන්න ඕන මොනවද වෙනදට වඩා? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බලන්න. ප්‍රශ්නය කොහෙද තියෙන්නේ? ඒ ප්‍රශ්නය වෙනදා තිබුණ කාරණා කොහොමද අපි බලනවා? වෙනදා කොහොමද බලන්නේ ඒවා තියෙනවා. මේ නිශ්චිත අලුත් ප්‍රශ්නය නිසා මොනවද අලුතෙන් බැලිය යුත්තේ කියලා මම අහුවා. මේ සාමාන්‍ය බැංකුවේ වැඩ කරනකොට නැත්තම් ඔෆිස් එකේ වැඩ කරනකොට ඕන වෙන දෙයක් මම මේ අහන්නේ. ඔයගොල්ලෝ හොඳයි. ඔයගොල්ලෝ අවබෝධය තියෙනවා අපේනවා රජයේ විවිධ සීමා පනවලා තියෙනවා මොනවද පුතා? කොහොමද ගවර්න්මන්ට් රූල්ස් කියන කිව්වේ නැහැ කවුරුද දාපු පුතා? ඉසුරු ගවර්න්මන්ට් රූල්ස් මොනවද? ගවර්න්මන්ට් රූල්ස් මොනවද? කො very good Dulip. very good. ඔතන mortgages කියන වචනේ නෙවෙයි පුතේ අත්තර වෙන්න ඕන. ඇත්තරම බලන්න ඕන මේ වෙලාවේ අපි සුරකුම් නැවත බලන්න ඕන. other business opportunities. හොඳයි. සම්පත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුතේ. සම්පත් පැහැදිලි කරන්න. හොඳ උත්තර ටිකක් ආවා. නියම උත්තර ටිකක් ආවා. තාම හොඳයි. මොකද්ද වෙලා තියෙන්නේ? ආනයනය කරන කෙනෙක්. ප්‍රශ්නය ආනයනය කරලා දේශීය වෙළඳපොලේ විකුණනවා නම් ප්‍රොසෙස් කරලා හරි නැතුව හරි විකුණනවා නම් වෙළඳපොලේ සීමාකාරී සාධක ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. දැන් එයාගේ ඒ ටික බලන්නත් ඕන. අනෙකුත් තරඟකරුවන්ගේ හැසිරීම. ඕකේ. මම කිව්වේ වැඩිපුර අධ්‍යයනය කරන ටික අපි සාමාන්‍ය තත්ත්වයට අධ්‍යයනය කරන ඒවා ඔක්කොම තියෙනවා. වැඩිපුර එක තමයි ආනයනය කරලා විකුණන වෙළඳපොළක ලංකාවේ නම් විකුණන්නේ දැන් ප්‍රශ්නේ තියෙනවා ලංකාව ඇතුලේ දැන් වෙළඳපොලේ සීමාකාරී තත්ත්වයන් මතුවලා තියෙනවා. දැන් අපි අධ්‍යයනය කරන්න ඕන පටන් ගන්නකොටම මොකද්ද මම අර කලින් කියපු කතාව. මේ ඇගේ භාණ්ඩය හෝ සේවාවේ ස්වභාවය මොකද්ද? අත්‍යවශ්‍යද? අත්‍යවශ්‍ය නොවනද? සුඛෝපභෝගීද? ඇයි වෙළඳපොළ තුල තත්ත්වය වෙනස් වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වලට ඉල්ලුමක් තියෙනවා. ඖෂධ, ආහාර මේවට ඉල්ලුමක් තියෙනවා. අපි වෙනදට වඩා අධ්‍යයනය කරන්න ඕනේ නම් මේ නිෂ්පාදනය පාරිභෝගිකයාගේ මතය මත කුමන ආකාරයේ නිෂ්පාදනයක්ද නැත්නම් සේවාවක්ද? නැත්නම් භාණ්ඩ හා සේවා කලමක් තියෙනවා නම් ඒ කලමම අධ්‍යයනය කරන්න ඕනේ. දෙවෙනි එක තමයි භාණ්ඩ හා සේවා විකුණන ක්‍රමවේදයේදී වෙළඳපොළ සීමා සහිත වෙලා තියෙනවා වගේම අපිට වෙනදා ගත්ත සමහර ක්‍රියාමාර්ග දැන් ගන්න බෑ. ප්‍රවාහන දුෂ්කරතා, විවිධ සීමාකාරී තත්ත්වයන්, සෞඛ්‍ය රෙගුලාසි නැත්නම් රෞඛ්‍ය නියමයන් මේවා ගැන ඊට පස්සේ එකක් එනවා. අර අනිත් අපි කලින් අර ණය අයිරාවක් ගැන කියපු වෙලාව වගේම වෙළඳපොළෙන් විකුණුම් වලට මුදල් ගලා ඒමේ අඩු වෙනවා. කාලය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මම භාණ්ඩ ආනයනය කළා විකුණලා තියෙනවා. මට මුදල් එන්නේ නැහැ. දැන් මම ආනයනය කරපේවට ගෙවන්න විදිහක් නැති ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට පොතේ කියපු කාරණා වෙනවා ඒ තමයි අපි ආනයනය කරන භාණ්ඩ වලට අපිට සහන කාලයක් ලැබෙනවද නැත්නම් ණය කාල සීමාවක් ක්‍රෙඩිට් පීරියඩ් එකක් හම් වෙනවද? අපිට ආනයනය අපිට වෙන රටකින් එවපු මිනිස්සයා පිට රටකින් අපිට එහෙ ඉඳලා අපනයනය කරපු කෙනා අපිට දෙනවද යම් කිසි කාලයක් මේවා ගෙවන්න? වෙනදා අපිට අපි LC වර්ග දෙකක් තියෙනවනේ. සයිට් LC කියලා තියෙනවා අනිත් එක යූසන්ස් LC නැත්නම් DLC කියලා කියනවා. මේවා ඔයගොල්ලන්ට වෙන පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. අපිට වෙනදා සල්ලි එකපාරට ගෙවන්න වුණා නම් දැන් අපිට බැරිද ණය කාලයක් ඉල්ල ගන්න සැපවුම් කරුමි. නැත්නම් පිට රටින් ඉඳලා අපිට වෙන කෙනා. අන්න හොයලා බලන්න කාරණා. ඊටම වැදගත් ඊළඟ කාරණාවක් වුණා. විනිමය අනුපාත. විනිමය අනුපාත දැන් මොකද වෙන්නේ? ඉහළ යනවද පහළ යනවද? නිතර උච්චාවචනය වෙනවද? ඇයි? ඒවා එසේ මෙහිම විනිතා
එක්ක ලාභදායීත්වය එක්ක මිල මේ සියල්ල වෙනස් වෙනවා. අන්න අපි වැදගත් අගීමට ලක් කළ යුතු කාරණා. මොනවද කියන්නේ? රජයේ රෙගුලේෂන් සමහර භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නවත්තලා තියෙනවා. සමහර ඒවාට සීමා පනවලා තියෙනවා. මට උදාහරණ කිහිපයක් කියන්න සීමා පනවලා තියෙන ආනයන මේ වෙලාවේ ආනයනය කිරීමට සීමා පනවලා තියෙන නැත්නම් විවිධ මේ ආනයන කරන්න එපයි කියලා තියෙන මොනවද තියෙන්නේ කියලා මට උදාහරණ ටිකක් කියන්න බලන්න පන්තියේ දරුවෝ. කොයි පන් කරන්නේ? හරි. හොඳයි. තව කියන්න. වැදගත් එකක් කියලා තියෙන තව. කහ ආනයනය කරන්න සීමා තියෙනවද මන් දන්නේ නැහැ. කහ කියන ටෝමරික් හරි මන් දන්නේ නැහැ. දුලිප් මම ඇත්තටම දන්නේ නැහැ ගැන. ආනයනයේ සදා සීමා තියෙනවද කියලා දන්නේ නැහැ. ප්ලාස්ටික් අයිටම්. ඉසුරු මොනවාද ප්ලාස්ටික් අයිටම් කියලා පුතා කියන්නේ? තව පොඩක් කො කාන්තාව දෙන්න කියන්න පුළුවන් වෙන්න ඕන. ඔය දෙන්නට දැනෙන නිෂ්පාදන ගොඩක් දැන් ලංකාවට එන්නේ. කොයි කියන්න. පොඩි අදහසක් තියෙන්න ඕන. මොකද මේව මත SME වල ව්‍යාපාරික කටයුතු වලට සෑහෙන බලපෑමක් කරනවා. Polythene can import but under use terms. ඔව් හරියට හරි ගෑන් හරි. පොලිතීන් සමහර ඒවා නිෂ්පාදනය ගෙන්නන්න පුළුවන් හැබැයි ලංකාවෙන් එකපාරට සල්ලි ගෙවන්න බෑ. ඒකට මොනවාද ණය කාලයක් එක ගෙන්නන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. හරි. සුඛෝපභෝගී භාණ්ඩ ගොඩක් ඒවා නවත්තලා තියෙනවානේ. කොස්මෙටික්ස් ඔව් හරියටම හරි. රූපලාවන්‍ය භාණ්ඩ එහෙම ගියේ බෑ. ගොඩක් ඒවා තහනම් නෙමෙයි. සීමා කරලා තියෙනවා. ඊළඟට බතික් රෙදි. ඔව්. සමහර රෙදි වර්ග ආනයනය කරන්න බෑ. ගයන් ටීවී ඔයා කියන උත්තරේ හරි. ඔකට අපි කියනවා මෙන්න මෙහෙම නමක්. white goods කියලා කියන්නේ. white goods කියලා කියන්නේ ඔය ගෘහ උපකරණ. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ ඒවා white goods කියලා තමයි ඔකට පොදුවේ කියන්නේ. ඒවා සීමා කරලා තියෙනවා. එතකොට රජය විසින් සීමා කරපු ඒවා ගෙන්නනවද කියන එක දැන් වැදගත්. දැන් මෙච්චර කාලයක් ගෙන්නනවා. දැන් අපි හිතමු උදාහරණයකට මට මෑත කාලේදී ගරුදුරුකරුවෙක් හම්බුණා. එයාලා කරන්නේ ලංකාවට ගෙන්නන්නේ එයා කන්ඩිෂන්. එයා කන්ඩිෂනර්ස් තමයි ගෙන්නන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එයා කන්ඩිෂනර්ස් දැන් ගෙන්නන්න බෑ. අමතර කොටස් විතරයි ගෙන්නන්න පුළුවන්. ඒ අමතර කොටසුත් විවිධ සීමාවලටද ගේන්නේ. දැන් මොකද වෙන්නේ? එයාලගේ තොගයක් රැස් කරගෙන තිබුණා නම් වෙළඳාම කරන්න පුළුවන්. හැබැයි එතකොට එයාට ලොකු ආශයක් තියෙනවා මිල වැඩි කරලා විකුණන්න. හැබැයි එහෙම නැති වුණා නම් දැන් එයාට ගැටලුවක් එනවා. එයාට වෙළඳාම කරගෙන යන්න. හරිද? ඒ නිසා දේශීය වෙළඳ පොලේ තොග තියනවා නම් තමයි කරන්න පුළුවන්. දැන් ගොඩක් අය කරන්නේ අමතර කොටස් ගෙනල්ලා තියෙන වෙළඳ පොල ආරක්ෂා කර ගැනීම වැඩ පිළිවෙලක තමයි දැන් ඉන්නේ. අන්න විභාගයේදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්තම් නිකන් හිතලා මෙහෙම ඔයගොල්ලන්ගේ අදහස තව පොඩ්ඩක් වැඩි කරන්න මම ප්‍රශ්න දෙකක් ඇහුවා. ප්‍රශ්න දෙකට ඔයගොල්ලෝ සාර්ථකව හොඟක් උත්තර හොඳයි. හැබැයි පුතේ උත්තර ලියන ක්‍රමවේදය තමයි හදාගන්නේ. මොකද්ද ප්‍රශ්නය? කොතනද ප්‍රශ්නේ මතුවෙන්නේ? ඒ නිසාවෙන් කොහෙටද බලපෑම් වෙන්නේ? මේ බලපෑම් මොන වගේද කියලා අන්න ඒ අනුව අපි අපේ අධ්‍යයනය මම ඇහුවේ අපි මොනවද වැඩිපුර අධ්‍යයනය කරන්න කියලානේ. ඔයගොල්ලෝ කියපු දේවල් ටික ඔන්න හරි. වැඩිපුර අධ්‍යයනය කරනවා. වැදගත් එකක් කිව්ව පුතෙක්. වැදගත් එකක් කිව්ව. මොකක්ද ඒක මට විශ්සුණා. කවුද අපේ දුලිත් කියව වැදගත් එකක්. මොකද්ද? මොගේජස් බලන්න කියලා. මොගේජස් කියන්නේ සුරැකුම් නැවත ඇගීමට ලක් කළ යුතුයි. සුරැකුම් සියල්ල. ඇයි? බොහෝ සුරැකුම් වල වෙළඳපොළගේ වෙනස් වෙනවා. සමහර ඉඩම් වල මිල අඩු වෙලා, සමහර ඒවාගේ වටිනාකම අඩු වෙලා, සමහර ගොඩනැගිලි වල වෙළඳපොළ වටිනාකම අඩු වෙලා. සමහර කෙනෙක්ගේ අපි සුරැකුම් විදිහට අරන් තියනවා වෙන්නේ තොග ස්ටොක්ස්. දැන් තොගය
පවත්වාගෙන යන්න බැරි නම් අපි සුරකුමක් විදිහට හිතාගෙන වැඩක් නැහැ. මොකද තොග නැහැ. විකුණලා ඉවරයි. මොකද තොග ගබඩාවේ නැහැ. එහෙනම් තොගයක් විදිහට අපි හිතාගෙන ඉන්නවා තියනවා කියලා වැඩක් නැහැ. ණය ගැතියෝ අපි ගන්නවා. ඩෙටර්ස්ලා. වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ. එහෙනම් අපි ඒගොල්ලෝ කරගෙන වැඩක් නැහැ. හරි. අන්න ඒකත් අධ්‍යයනය කළ යුතුයි. ඉතාම හොඳයි. ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න උත්සාහ කරපු එක. රයිට්. පොඩ්ඩක් අර විභාගය ඉලක්ක කරගෙන මේ යනකොට සාකච්ඡාව වෙනස් කරන්නයි ඔතෙන්ට පැන්නේ. ඊට පස්සේ අපි කතා කරමින් හිටියේ SME වල තියෙන වැදගත්කම. තව එකක් වැදගත්කම තමයි පාරම්පරික කර්මාන්ත පිළිබඳ තියෙන වැදගත්කම. ඒක කියනවා මම මේ ටියුට් එකේ ඉන්නේ. ඔයගොල්ලෝ ටියුට් එක පේනවද කියලා කියන්න. පුතේ මම මේ ටියුට් එක දාලා තියෙන්නේ පේනවද? ටියුට් එක පේනවද? මට කවුරුහරි කියන්න ඕන මයික් එක ගන්න. රයිට් ඕකේ හොඳයි. පාරම්පරිකව පවත්වාගෙන ආ කර්මාන්ත සෑම රටකම පහේ පවතී. පිළිමතලාවේ පිටත නිෂ්පාදන පොල් ත්‍රිකෝණයෙහි පොල්ලාදී නිෂ්පාදන හා අම්බලන්ගොඩ කැටයම් වැනි එවන් කර්මාන්ත උදාහරණ වෙනවා. කුඩා නිෂ්පාදනාගාර පොකුරු ලෙස ගොනු වීමෙන් මෙම කර්මාන්ත විවිධ ප්‍රදේශවලට ආවිර්භාවගෙන යනවා. සමහර පාරම්පරික කර්මාන්ත විවිධ ප්‍රදේශවල තියෙනවා. ඒවා ආර්ථික වශයෙන් වැදගත් වෙනවා මෙන්ම එකී කර්මාන්ත ආශ්‍රිතව පාරම්පරිකව ගොඩනැගෙන සමාජ සංස්ථා සහ ඊටත් වඩා රටකට වැදගත් ඒවා තියෙනවා. මේ කර්මාන්තවල පැවැත්ම තහවුරු කරන්න වෙන්නේ ඒවා SME විදිහට බැලුවොත් විතරයි. ඒ කියන්නේ පාරම්පරික නිෂ්පාදන කර්මාන්ත ප්‍රමාණයක් හැදලා තියෙනවා නම් ඒවා යම්කිසි නිශ්චිත ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා නම් ඒවා SME විදිහට දැකලා ඒවා පාලනය කිරීම නැත්නම් ඒවා බලා ගන්න ඉතා වැදගත් රටකට. ලංකාවට ඒකට හොඳ උදාහරණ තියෙනවා. ලංකාවේ සමහර ප්‍රදේශ ආශ්‍රිතව විවිධ කර්මාන්ත තියෙනවා. ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා SME විදිහට දකින්න හොඳයි. තව මතර මෙතන ලියන්න බැරි වෙච්ච එකක් තමයි දීවර කර්මාන්තය. ලංකාවේ නොගැඹුරු මොහොතේ ගැඹුරු මොහොතේ කරන දීවර කර්මාන්තයත් SME පැත්තෙන් දකින්න පුළුවන්. ඒවා ආරක්ෂා කර ගන්නත් එතකොට SME එකක් විදිහට දැකලා ඒවට විවිධ ක්‍රමවේද හදනවා නම් අන්න රටකට ඉතාම වැදගත් වෙනවා. ඊළඟට සුමකවල වර්ධනය කෙරෙහි දක්වන අවධානය නිසා රටක සමාජීය අවශ්‍යතා මෙන්ම යටිතල පහසුකම්ද නිතැතින්ම වර්ධනය වෙනවා. චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල පසුගිය දශකයකට මතක් වැඩි කාලය තුල සිදු වූ වර්ධනයන් බොහෝ ඉලක්කකට ගත්තේ සුමකවල වර්ධනය වෙනුවෙන්. රටක SME හැදෙනවා නම් ඒ රටේ යටිතල පහසුකම්ත් හැදෙනවා. දැන් ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය වෙන දිහා බැලුවොත් එහෙම සමහර ප්‍රදේශවල SME වර්ධනය කරන අදහසින් යටිතල පහසුකම් නිර්මාණය වෙමින් යනවා. ඒවා විශිත ප්‍රදේශ ඉලක්ක කරගෙන යටිතල පහසුකම් හදන්නේ ඒ නිසා. චීනය ගත්තොත් චීනයේ පහුගිය අවුරුදු 10 ඇතුළත අතිවිශාල සංවර්ධනයක් වෙලා තියෙනවා මේ යටිතල පහසුකම් සම්බන්ධයෙන්. මොකද ඒගොල්ලෝ මේ පහසුකම් හදන්නේ SME ඉලක්ක කරගෙන. මහා පරිමාණ කර්මාන්ත ගැන හිතලා නෙමෙයි. සාමූහික සේවා නියුක්තිය සීසනල් එම්ප්ලොයිමන්ට්. මේ කාලයකට පමණක් තියෙන රැකියාව. උදාහරණයක් ගත්තොත් සංචාරක ව්‍යාපාරය. එක කාලයකට විතරයි තියෙන්නේ. කුෂිකර්මයේ සම්බන්ධ රැකියාව. මෙහෙම සාමූහික සේවා නියුක්තිය කෙරෙහි හොඳින් මුහුණ දිය හැක්කේද සුමකවලට බව තහවුරු. මහා පරිමාණ ව්‍යාපාරවලට සුමකමෙන් වේගයෙන් විවිධ සාමූහික සේවා නියුක්තීන්ට අනුගත වෙන්න බෑ. බිස්නස් එක මහා විශාල නම් කාලෙන් කාලයට වෙනස් වෙනා වැඩක් නැහැ. නමුත් පුංචි ව්‍යාපාර වලට තමයි ඉක්මනට එක කාලෙට සමහරලාට ඒ තව කර්මාන්තයකට යනවා. ඊට පස්සේ අදාළ කාලය ආවම ඒ කර්මාන්තයට නැවතෙනවා. ඒක සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිද්ධ වෙන දෙයක්. එවැනි සාමූහික සේවා නියුක්තිය සංචාරක කෘෂිකර්ම හා පාරිභෝගික වෙළඳාම වැනි කර්මාන්තවල බොහෝ විට පේන්න තියෙනවා. එම කර්මාන්තවල වර්ධනයේ සේවා නියුක්තිය පවත්වාගෙන යාමට අතිශයින් වැදගත්. ඒ නිසා SME විදිහට වර්ධනය කරගන්න එක හරිම වැදගත් රටකට. ඒ වගේ සීසනල් දේවල් තියෙන කර්මාන්ත. ඊළඟට සුමකවලට මහා පරිමාණ කර්මාන්තවලට වඩා ඉහළ ලාභ ප්‍රතිශතයක් පවත්වා ගන්න පුළුවන්. සුමකවල ලාභ ප්‍රතිශතය සාමාන්‍යයෙන් වැඩි. ඉහළ ලාභ මත සේවකයන්ටද හොඳ ගුණාත්මක ජීවන තත්ත්වයක් වෙනවා. ඒ පැත්තෙන් බලපුවහම SME හොඳයි. මොකද SME වල ලාභ ප්‍රතිශතය වැඩි. ලාභ ප්‍රමාණය නෙවෙයි ප්‍රතිශතය වැඩි. ඒ නිසා ඒකට වැදගත්. හරි. රටවල ආර්ථිකයට සුමකවල ඇති දායකත්වය මේ සටහනක් මම ඕගොල්ලන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා.
මේ 2017 මාර්තු මොකද පස්වර මම කලින් දීලා තියෙන තොරතුරු ගොඩක් පරණයි කියලා හිතන නිසා මම අලුත් තොරතුරක් එකතු කරා. මේකේ පෙන්නනවා ශ්‍රී ලංකාවේ SME වල දායකත්වය දල දේශීය නිෂ්පාදනයෙන් 52%ක්. රැකියාවලට කරන දායකත්වය 45%ක්. සියලුම කර්මාන්ත වලින් 75%ක්ම SME. හරිද? ඊට පස්සේ අන්තිමට තියෙන්නේ රටේ ඒක පුද්ගල ආදායම. හරි. ඉන්දියාව ගත්තොත් 32%ක් දායකත්වය වෙන SME. රටේ රැකියාව වලින් 40%ක් SME වලින්. රටේ සියලුම කර්මාන්ත ගත්තොත් 95%ක්ම SME. ඒ රටේ සමයන් මේ දෙසැම්බර් 2017 ෆිගර්ස් තමයි තියෙන්නේ. ඉන්දියාවේ ආදායම විතරක් ඒක පුද්ගල ආදායම විතරක් මාර්තු 2017 තියෙනවා. මැලේසියාවේ 36%ක් දායක වෙනවා. රැකියාව වලින් 67%ක් දෙනවා. කර්මාන්ත වලින් 97%ක් තියෙනවා. ඒ වගේම මේ රටේ ආදායම අපේ රටේ වගේ දෙගුණයකටත් වැඩි. ඒක පුද්ගල ආදායම. සිංගප්පූරුව ගත්තොත් බලන්න රටේ ආදායම නිෂ්පාදනයේ 50%කට වැඩි දායක වෙනවා. රටේ රස්සා වලින් 70%ක්ම දෙන්නේ SME. රටේ කර්මාන්ත වලින් 99%ක්ම SME. ඒ රටේ ඒක පුද්ගල ආදායම අවුරුද්දකට ඇමරිකානු ඩොලර් 58000කට ළඟයි. එකෙන් පේන්නේ මොකද්ද? රටේ කර්මාන්ත SME බවට වැඩි වැඩියෙන් පත් කරන්න රට දියුණු වෙනවා. දියුණු වෙච්ච රටවල් කරනවා කියන මම අර කලින් කියපු කාරණාව තහවුරු වෙනවා. මේකත් මම හිතන ඩේලි FT පත්තරේ තිබිච්ච මේ තොරතුරක් තමයි මේ එකතු කරලා මේකට දැම්මේ. ඔය ඩේලි FT පත්තරෙන් තමයි ගත්තේ. මොකද ඕගොල්ලන්ට මේ තොරතුරු ඉතාම වැදගත් අපේ අධ්‍යයනයෙන් සඳහා. ඒ කියන්නේ රටක් දියුණු වෙන්න SME වැඩි වෙනවා සහ SME නිසා රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. පේනවද බං? අපිට වඩා 15 ගුණයක් විතර මම හිතන්නේ 14 ගුණයක් විතර ලොකුයි ආදායම සිංගප්පූරුවේ එක් පුද්ගලයෙක්ගේ. ඉතාලම කුඩා රටක් වුණාට SME වලින්ම දියුණු වෙලා තියෙනවා. මැලේසියාවෙත් අපිට වඩා දෙගුණයකට වඩා වැඩි ඒත් SME නිසා. නමුත් ඉන්දියාවේ ආදායම අඩු අතිවිශාල ජනගහනයක් තියෙන නිසා ඒක පුද්ගල ආදායම අඩු වෙන්න ඇති. නමුත් රටක් හැටියට ගත්තොත් ආර්ථිකයක් හැටියට ගත්තොත් අතිවිශාල ආර්ථිකයක්. හරි. ඔන්න ඒ ටියුට් එකේ අපි කරුණු ටික සාකච්ඡා කළා. ප්‍රශ්න දෙකකුත් විභාගයට අදාළ ප්‍රශ්න දෙකකුත් සාකච්ඡා කළා. දැන් මොකද්ද මේ කතා කරේ? සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආර්ථිකයකට ඇති වැදගත්කම. රටක ආර්ථිකයටයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ මම යනවා බැංකු වලට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැදගත් වෙන්නේ. මේකත් විභාග ප්‍රශ්නයක්. මේක විභාග ප්‍රශ්නයක්. හොඳට මතක මේක අහගන්න. මේක විභාග ප්‍රශ්නයක්. විභාගයේ ආපු ප්‍රශ්නයක්. බැංකුව සහ මූල්‍ය ආයතන වලට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල ඇති වැදගත්කම. බැංකුව වලට හා මූල්‍ය ආයතන වලට සුමක වල වැදගත්කම ඒ ගැන අධ්‍යයනය කරන විට නිසකවම තහවුරු වෙනවා. එහෙනම් කර්ම වශයෙන් පැහැදිලි කරගන්න හදන්නේ ටියුට් එක. විවිධ ගනුදෙනුකරුවන්ට සේවා සැපීම හා ඉන් ඔවුන් තෘප්තිමත් තත්ත්වයට පත් කිරීම මත බැංකු හා මූල්‍ය ආයතන අනාගතයේ රඳා පවතින බව අපි දන්නවා. ප්‍රශ්න හොඳින් තියාගන්න. එහෙත් වර්තමානයේ ඕනෑම වෙළඳපොළක එකකට වඩා බොහෝ බැංකු හා මූල්‍ය ආයතන ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙන හේයින් කාලයක් Taman හා ගනුදෙනු කරන්නේ යයි උපකල්පනය කළ හැකි. එමෙන්ම Tamanට ලාභදායී සේවා භුක්ති විඳින්නටයි සිටිය හැකි ගනුදෙනුකරුවන් වැඩි ප්‍රමාණයක් තෘප්තිමත් කිරීමට බැංකුවකට මූල්‍ය ආයතනයකට දීර්ඝකාලීන පවතින හේතු වෙනවා. ඒ කියන්නේ බැංකුවකට වැදගත් බොහෝ කාලයක් බැංකුවත් එක්ක රැඳිලා ඉන්න කස්ටමර්ස්. හරිම වැදගත්. ඒ නිසා බැංකු වලට මේ වැදගත් වෙන්නේ කියන එක හොයා බලන එක හරිම වැදගත්. අපි ප්‍රායෝගිකව කර්ම බලලා තේරුම් ගමු ඇයි බැංකුවකට SME වැදගත් මෙහෙම දීර්ඝකාලයක් ඉන්නේ. එක ගනුදෙනුකරුවන්ගේ බලාපොරොත්තු ලාභදායී බව. SME අපිට හරිම ප්‍රොෆිටබල්. බැංකුවකට හරිම ලාභයි SME. මොකද SME වලින් ගන්න ණය වෙනත් පහසුකම් සාමාන්‍යයෙන් පොලි අනුපාතය යම්කිසි
ඉහළ මට්ටමක තියෙන්නේ. මහා පරිමාණ කර්මාන්ත කට්ටිය පොලිය ගන්න හිත අඩු පොලිය අනුපාතයට තමයි අපිත් එක්ක ගණන් කරන්නේ. ඉතින් SME වැඩි වැඩියෙන් SME තියෙන තත්ත්වයට තරමට හොඳයි. හරිද? ඒතර පළවෙනි එක තමයි ලාභදායීත්වයේ පැත්තෙන් SME හොඳයි. මොකද SME එක් වලින් වැඩි ආදායමක් බැංකුවට ලැබෙනවා. ඒ නිසා ලාභය වැඩි කරගන්න පුළුවන්. මම ඒක දිග පැරග්‍රාෆ් එක කියවන්නේ නැහැ. දෙවෙනි එක SME තමයි වේගයෙන්ම වර්ධනය වෙන්නේ. SME තමයි වැඩි වැඩියෙන් හැදෙන්නේ. අලුතෙන්ම වේගයෙන් වර්ධනය වෙන්නේ SME. ඒ නිසා SME තමයි බැංකුවකට බිස්නස් වලට හොඳ. ඒ SME ගොඩක් තියෙනවා කියලා කියන්නේ බිස්නස් ගොඩක් තියෙනවා. ඒ නිසා බැංකුවලට වැදගත්. ඊළඟට අනාගතයේදී කස්ටමර්ස්ලා වුණා. අනාගතයට මහා පරිමාණ හරි කර්මාන්තකරුවෝ තමන්ගේ ගණදෙනුකරුවෝ වෙන්න ඕන නම් දැන් සේවා සපයන්න ඕන SME වලට. මොකද දැන් සේවා සැපෙව්වොත් SME වලට අනාගතේ ඒ අය මහා පරිමාණ කර්මාන්තනාට පස්සෙත් අපිත් එක්ක රැඳිලා ඉන්නේ. ඒ නිසා අනාගතයේදී බලලා වැඩි වැඩියෙන් සේවා සපයන්න ඕන SME වලට. ඒ නිසා බැංකුව වලට ටිකක් වැඩියි. ඊට පස්සේ අපිට කස්ටමර්ස්ලා හදන්න ඕන, අලුත් කස්ටමර්ස්ලා හොයාගන්න වැඩි කරන්න ඕන. බැංකුවකට ගනුදෙනු කරුවෝ අලුතෙන් ණය නැත්නම් වෙනත් සේවාවන් ගන්න අය අලුතෙන් හදා ගන්න ඕන. වැඩි වැඩියෙන් ජනිත කරන්න. අපි SME තමයි හදන්න. මේකෙදි වැදගත් කාරණයක් තියෙනවා. බැංකුව යන්නේ නැහැ බිස්නස් හදන්න. හැදිලා ආවම ණය දෙන එකක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒක වැරදි ක්‍රමයක්. මොකද අපි ඉන්නේ බිස්නස් එක බැංකුව. එතකොට බැංකුවේ හැපයුම් කරුවා නැත්තම් අමුද්‍රව්‍ය තමයි කවුද? පැත්තකින් තැන්පතු කරුවා අනිත් පැත්තෙන් ණය කරනවා. අමුද්‍රව්‍ය අපේ නිෂ්පාදනයේට. තමන්ට ඕන කරන අමුද්‍රව්‍ය ටික වෙළඳපොලේ අඩු නම් දැන් අපි මොකද කරන්න ඕන? ගොහ කර්මාන්ත මොකද කරන්නේ? අමුද්‍රව්‍ය තියෙන තැනකට ගිහිල්ලා අමුද්‍රව්‍ය හොයාගෙන එහෙම නැත්නම් අලුත් විදිහකට හදලා බලන්න. අන්න ඒ වැඩේ කරගන්න ඕන බැංකුවට. එහෙම අදහසක් තියෙනවා නම් බැංකු සහ මූල්‍ය ආයතන අලුතෙන් SME හදන්න. අලුත් SME කොහොමද ඒක කරන්නේ? රටේ තියෙන අවශ්‍යතාවයන් දැකලා රටක තියෙන උවමනාවන් දැකලා ඒවට ගැළපෙන ව්‍යාපාරයේ තීරුම් අරගෙන ඒ ව්‍යාපාරයේ නිරත වෙන්න පුළුවන් අයට සහාය වෙන්න ඕන, උපකාර කරන්න ඕන. එතකොට SME හැදෙනවා. දැන් මට උදාහරණයක් කියන්න පුළුවන්. ලංකාවේ මුල් පෙළේ ඉන්න පානීය ජල බෝතල් හදන සමාගම. බොටල් වෝටර් තියෙන මිනරල් වෝටර් එහෙම සමාගමක් දැන් සෑහෙන ඉදිරියෙන් ක්‍රියාත්මක කරන සමාගමක්. එක කාලයක ඒ ආයතනයේ දැනට පවත්වාගෙන යන ව්‍යවසායකයා ඉතාම අමාරුවෙන් කටයුතු කරනකොට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත පිළිබඳ අවබෝධයක් තියෙන නිලධාරියෙක් ගිහිල්ලා කියනවා ඔයා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ වෙළඳපොලේ මොකක්ද තියෙන අවශ්‍යතාවය කියලා බලමු. බලලා ඒ අවශ්‍යතාවයට නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරමු අලුතෙන් හදලා ඉතාම කුඩාවට පටන් ගත්තා පානීය ජල බෝතල් නිෂ්පාදනය. එතකොට එහෙම වෙළඳපොලක් ලංකාව තුළ යාන්තම් ඇති වෙන්න පටන් ගත්ත කාලේ ඉස්සර පානීය ජල බෝතල් කඩෙන් අරන් වතුර බිව්වේ නැහැ. මේ පාරේ යන ගමන් හරි පාරයින් තියෙන ටැප් එකකින් නැත්තම් කොහෙන් හරි පාරේ යන තියෙන වතුර කරාම වතුර බිව්වේ. එහෙම ගැටලුවක් ලංකාවේ තිබුණේ නැහැ. දැන් තමයි මේ වතුර බොන්න බෝතල් වල තියෙන්නේ. ඉස්සර මෙහෙම පාරක් තිබ්බත් වතුර බොන ගතියක් මිනිස්සුගේ තිබුණා. දැන් එහෙම කරන්න බෑ. ඒ නිසා වෙළඳපොලේ අනාගත අවශ්‍යතාවය දැකලා මේ SME නිලධාරියා මොකද කරේ? මෙයාට කිව්වා මේ වෙළඳපොලට හිමීට එන්න හදාගන්න. මුලින් පුංචි පොඩ්ඩක් හදලා ඊටාම කුඩා මට්ටමින් වෙළඳපොලට ටික ඉදිරිපත් කරා. ඊට පස්සේ හිමීට කාටද වතුර තව අවශ්‍ය? ඔන්න ඊට පස්සේ හොයාගත්තා සංචාරක කර්මාන්තයට ඕන, විවිධ කාර්යාල වලට ඕන කියලා හොයාගත්තා. රෝහල් වලට ඕන කියලා හොයාගත්තා. එහෙම ක්‍රමයෙන් මේ ස්ථාන වලට පොඩ සැපයුම් පටන් ගත්තා. ඊට පස්සේ වෙළඳපොළ අලුතින් හැදෙනකොට මෙයා මහා පරිමාණයට දැන් සෑහෙන විශාල ප්‍රමාණයකට නිෂ්පාදනය කරනවා. එතකොට
බැංකු මූල්‍ය ආයතන රංචාරක ආයතන රෝහල් රජය ආයතන සාමාන්‍ය වෙළඳපොළ මේ හැම තැනම පානීය ජල බෝතල් සැපයුම් කරනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරලා සෑහෙන රැකියා ප්‍රමාණයකුත් ලබා දීලා තියෙනවා. දැන් ඒ ගනුදෙනුකරුවා එන SME කර්මාන්තකරුවා ඒ හරියා එක දිගටම කටයුතු කර ඒ බැංකුව දාලා යන්නේ නැහැ. ඇයි හේතුව? එයා තමයි SME එක හදලා ඉස්සරහට ගෙනාවේ. අන්න ඒ වැඩේ බැංකුව වලට කරන්න පුළුවන් නම් අන්න ඊටාම වැදගත් SME. ඒකත් කළ යුතුයි. මොකද ඒක කරපු නිසා තමයි අද එහෙම ගනුදෙනුකරුවෝ ඉන්නේ. එතකොට SME බැංකුවට අවශ්‍ය නම් අනාගතයේ ගනුදෙනුකරුවෝ දැන් SME හදන්න. ඒ අඳින් SME හරි වැදගත්. ඊට පස්සේ SME වලට සේවා සපයන්න මතක තියාගන්න බැංකුවක කීර්ති නාමය වර්ධනය වෙනවා. බැංකුවක කීර්ති නාමය වර්ධනය වෙනවා. මොකද මේ SME වලින් තමයි වෙළඳපොළ තුල බැංකුවේ නම ගෙනියන්නේ. නැත්නම් මූල්‍ය ආයතනයේ නම ගෙනියන්නේ. සමහර නගර වලට ගියාම ඒ නගරේ ව්‍යාපාරිකයෝ කියනවා අපි අහවල් බැංකුවත් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. මේ බැංකුව තමයි අපිට සේවා දීලා තියෙන්නේ. ඒක තමයි SME බැංකුව. ඒක තමයි අපිට සපයන බැංකුව කියලා. මේක ඉතාල වැදගත්. මහා පරිමාණ කර්මාන්ත වලට එහෙම බැංකුවක් එක්ක සම්බන්ධ වෙන විශේෂ උමනාවක් නැහැ. ඒ අයට ඕන තරම් බැංකු තියෙනවා, ඕන තරම් සේවා ගන්න කට්ටිය ඉන්නවා, ඒ සේවා දෙන්නත් ඕන තරම් කට්ටිය. හැබැයි SME නිසා තමයි කීර්ති නාමය ආරක්ෂා වෙන්නේ. බැංකුවක බ්‍රෑන්ඩ් එක හදලා දෙන්නේ SME. ඊළඟ එක කෙටි හා මධ්‍යකාලීන ණය මහසුකම් ලබා දීලා වඩා ලාභ ගන්න පුළුවන් SME වලින්. මොකද හේතුව මහා පරිමාණ ආයතන වලට කෙටි මධ්‍යකාලීන වගේ පහසුකම් දුන්නට බැංකුවට විශාල ලාභදායීත්වයක් නැහැ. උදාහරණයකට හිතන්න මහා පරිමාණ කර්මාන්තයක් ඇවිල්ලා කෙටි කාලීන ණය අයිරාවක් ඉල්ලුවොත් ඒගොල්ලෝ ඉල්ලන්නේ ඉතාම අඩු පොලියට. නමුත් SME එහෙම නැහැ. ඒගොල්ලන්ගේ මූල්‍ය අවශ්‍යතා සපය ගන්න ඒගොල්ලෝ වෙළඳපොලින් ගන්නකොට ඒ අය බැංකු වලට කියවන පොලිය වැඩි. ඒ නිසා බැංකු වලට ආදායම වැඩි. ඊළඟට මූල්‍ය විනය පවත්වාගෙන යාමේදී ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් කියන්නේ හදන්න ලේසි SME. උඩාම ශුද්‍ර කර්මාන්තවල මේක කියලා දෙන්න අමාරුයි. මහා පරිමාණ කර්මාන්තවලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට වෙනම ක්‍රමවේද තියෙනවා. මේ මූල්‍ය විනය හදන්න පුළුවන් SME ලා. ඒ වෙලාවේදී තමයි විනුම්කරණය, පොත් ගැනීම, වාර්තා තියාගන්න එක, බදු ගෙවීම, බැංකුව සමග ගනුදෙනු කිරීම මේ දේවල් පුහුණු කරන්න පුළුවන් SME කාර්යය. ඒ නිසා ඒ අතිනුත් අතිශයින් වැදගත් බැංකුවකට SME. ඊළඟ එක ඕනෑම ව්‍යාපාරයකදී තමන්ගේ කේවල් කිරීමේ බලය ඉහළ තබා ගැනීම විශාල වැදගත්කමක් තියෙනවා. තමන්ට කේවල් කරන්න පුළුවන් වෙන්න. බැංකු සහ මූල්‍ය ආයතන වලට එහෙම කේවල් කරන්න පුළුවන් SMEත් එක්ක විතරයි. මහා පරිමාණ කර්මාන්තත් එක්ක එහෙම කේවල් කරන්න අයිතියක් නැහැ. බලයක් නැහැ. මොකද කර්මාන්ත අපි ගියොත් එහෙම ඒගොල්ලොත් එක්ක කේවල් කරන්න ඒගොල්ලෝ බැංකුව දාලා යනවා. මොකද SME එහෙම නැහැ. ඒ SME පැත්තෙනුත් වැදගත්. SME වලින් අපි හිතුවට ලංකාවේ අනිත් කොටස් ගැන හිතුවට වැඩිපුරම ඉතුරුම් සිද්ධ වෙන්නේ SME හරහා. බොහෝ විට බැංකුව වල ඉතුරුම් වලට වැඩිපුර දායක වෙනවා SME. සාමාන්‍ය පුද්ගලයන්ට අමතරව SME වලින් තමයි වැඩිපුර ඉතුරු කිරීම සිද්ධ කරන්නේ බැංකුව වල. ඊළඟට බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් හරි ප්‍රාදේශීය ව්‍යාප්ත වෙනවා නම් අපි බ්‍රාන්ච් හරිනවා ගිහිල්ලා අපි ශාඛා විවෘත කරනවා විවිධ නගරවල විවිධ ප්‍රදේශවල. එහෙම යනකොට අපිට ඉලක්ක කරගන්න වෙන්නේ SME. ලංකාවේ හැම ප්‍රදේශයකම මහා පරිමාණ කර්මාන්ත නැහැ. බොහොම අතලොස්සයි තියෙන්නේ. ඒ ව්‍යාප්ත වෙනකොට අපි යන හැම නගරයකම හැම ප්‍රාදේශීය ප්‍රදේශයකම ග්‍රාමීය ප්‍රදේශයකම SME. ඒ නිසා කොහරි මූල්‍ය ආයතනයක හරි එහෙම ප්‍රාදේශීය ව්‍යාප්ත වීම සඳහා SME හරිම වැදගත්. තාම වැදගත්. පිටරට වලින් දෙන ණය ආධාර ක්‍රම වේද වලට විශේෂත්වයක් වෙන්නේ SME. SME වලට තමයි වැඩිපුර ණය ආධාර ආරෙන්නේ. ඒ ණය ආධාර සමග කටයුතු කරනකොට බැංකු වලට වැදගත් වෙන්නේ SME. මහා පරිමාණ කර්මාන්ත වලට ණය ආධාර ලැබෙන්නේ නැහැ. ගොඩක්කට ලැබෙන්නේ SME. ඊළඟට මහා පරිමාණ ආයතන වල සැපයුම් කරුවෝ. මහා පරිමාණ ආයතන වල සැපයුම් කරුවෝ කියන්නේ සෙමුක වලට. SME වලින් තමයි මහා පරිමාණ ආයතන වල සැපයුම් දෙන්නේ. ඒ නිසා SME එක්ක ගනුදෙනු කිරීම බැංකු වලට හරිම වැදගත්.
මොකද SMEත් එක තමයි බිස්නස් මේ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙන්නේ. අනෙක් අතට ආර්ථිකයේ 90%ක් විතර දායකත්වයක් දරන ක්ෂේත්‍රයකට 90%ක් විතර දායක වෙන්නේ SME නම් අපිට ඒ ක්ෂේත්‍රයට සේවා සපයන්නම වෙනවා. ඒක තමයි අන්තිම කාරණාව මම දක්වලා තියෙන්නේ. right then මොන මම කරුණු ටිකක් කීවා. ටිකක් කරුණු 13ද 14ද තිබුණා. කරුණු 13ක් මම දැන් කියනවා විභාගෙදී ඉන්න ප්‍රශ්නයක් අහන්න. ආයෙත් මට උත්තරයක් ඕන. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මේක කලිනුත් මම මේ වගේ ප්‍රශ්නයක් අහලා දෙනවා. නමුත් මේක විශේෂිත විදිහට අහනවා. සුළුහා මධ්‍ය ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතයත් සමග ඇති වුණු ආර්ථික අවපාතය නැත්නම් ආර්ථික අපහසුතාවය ආර්ථිකයේ ආතතිය නිසා රටේ විවිධ කර්මාන්ත වලට දැඩි බලපෑමක් එල්ල වුණා. මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා විශේෂිත සහන ලබා දීමට සහ ඔවුන්ගේ උවමනාවන් මූල්‍ය සහ වෙනත් අවශ්‍යතාවයන් සැපයීමට රජය ශ්‍රී ලංකා මහා බැංකුව සහ බැංකු ක්ෂේත්‍රය ඉතා ඉක්මනින් මැදිහත් වුණා. මෙසේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට නැත්නම් එයට සහාය ලබා දීම සඳහා රජය මහා බැංකුව මූල්‍ය ආයතන බැංකු සහ මූල්‍ය ආයතන මැදිහත් වීමේ ඇති වටිනා වැදගත් වන්නේ කුමන කරුණු නිසාද කෙටියෙන් පැහැදිලි කරන්න. මේ වෙලාවේ SME වලට දායක වෙන්න බැංකු රජය මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහා බැංකුව මැදිහත් වන්නේ කුමන කරුණු නිසාද යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. මට කරුණු 4ක් විතර කියන්න. කරුණු 4ක් ඕනේ. right කරුණු 4ක් කියන්නේ ඉක්මනට මම විභාගයේ ඉලක්ක කරගෙන මේ සමහරවම ඉඳ ප්‍රශ්න වලට උත්තර දෙන එක මග හරින්න එපා. මම ප්‍රශ්න ඇහුවේ රජය මහා බැංකුව බැංකු සහ මූල්‍ය ආයතන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට මෙසේ වැඩි අවධානයක් යොමු කිරීමට හේතු වන්නේ කුමන කරුණු නිසාද කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඉකොනොමික් ග්‍රෝත් එකට ඇතිවන බලපෑම අවම කිරීම. දිලිනි තා පොඩ්ඩක් නිශ්චිත කරුණු මට ඕන. නිශ්චිතව මොනවාද කරුණු? මම මේ ප්‍රශ්නේ අහලා තියෙන එකට උත්තරේ මම මේ වෙනකොටත් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මට වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ ඒ කාරණාව තේරුම් ගත්තද කියන එක මේකේ හරහා බලන්න. මේ ආර්ථික අවපාත තත්ත්වයේ තුල රජය ශ්‍රී ලංකා මහා බැංකුව සහ බැංකු සහ මූල්‍ය ආයතන SME බලා ගැනීම සඳහා SME වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ කුමන කරුණු නිසාද? රටේ ආර්ථික තත්ත්වයට බලපෑමක් කළ හැකි සෙක්ටර් එකක් වීම. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන ගයන්. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. නිශ්චිත කරුණු වෙන්න ඕන. දුලිප් කාරණාව මම පිළිගන්නවා පැහැදිලි කිරීමකුත් ඕනේ. මට කරුණු කියන්න කාරණා කියන්න. ඊට පස්සේ පැහැදිලි කිරීමක් බලමු. SME දිහා ඇයි බැලුවේ? ඇයි මහා බැංකුව ටක් ගාලා එන්නේ SME බලා ගන්න? ඇයි රජය කියන්නේ SME බලා ගන්න? ඇයි බැංකුව සහ මූල්‍ය ආයතන ටික SME දිහා බලමු කිව්වේ? මොකක්ද හේතුව? මේ වෙලාවේ ආර්ථිකයට ප්‍රශ්නයක් වෙලා. ආර්ථිකයේ වැඩි දායකත්වය හරි හොඳයි දිලිනි හොඳයි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔය කියන කතාව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. right තව කරුණු මම අඩුම ගානේ 4ක් බලාපොරොත්තු වෙනවා. විභාගයේදී ලකුණු 5ක ප්‍රශ්නයක කොටසක් වෙන්න පුළුවන් ඕක.
කොහමද තුෂාන්තගෙන් උත්තරයක් ආවේ නෑ, ඉසුරුගෙන් මට උත්තරයක් ආවේ නෑ, චරිත සමරසිංහගෙන් උත්තරයක් ආවේ නෑ, දිලිනි අනුෂ්කා උත්තරයක් දුන්නා, දිනුෂා ලක්මාලිගෙන් උත්තරයක් නෑ, සම්පත් පෙරේරාගෙන් උත්තරයක් ආවේ නෑ. මම කැමති හැමෝම දායක වෙනවා නම් උත්තර ඕන. විරකියාව අවම කිරීම ඕකේ පිළිගන්නම්. හේතුව මොකක්ද කියන එක කියන්න. ආර්ථිකයේ වැඩි දායකත්වයක් SME වලින් දෙනවා කියලා දිලිනි කියනවා. මම පිළිගන්නවා. ඒකට හේතුව කියන්නේ. වත්මන් තත්ත්වය නිසා රැකියා අහිමි වූ පිරිසට SME සෙක්ටර් එක හරහා රැකියා ලබා දීම තුලින් ඉකොනොමි එකට ඇතිවන බලපෑම අවම කිරීම. ඒකද ඔගේ අනිත් පැත්තද දෙන්නේ. ගෑන් කියන SME සඳහා යොමු වීම තුලින් ප්‍රොඩක්ෂන් වැඩි කළ හැකි වීමත් එතුලින් ජොබ් ඔපචුනිටිස් ඇතිවීම එක්ස්පෝර්ට් සඳහා යොමු විය හැකි වීම. රජය ඍජුවම මැදිහත් වෙන්නේ පුතාලා ඔය කියන කාරණාවද එහෙම නැත්තම් පුතාලා ඔය කියන කාරණාවද එහෙම නැත්තම් ඔගේ අනිත් පැත්තද කියලා මම අහන්නේ. ඔයගොල්ලෝ කියන්නේ මේ වෙලාවේ රජය මැදිහත් වෙලා තියෙන SME ඩෙවලොප් කරන්නද කියන ප්‍රශ්න. SME රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා. ඒකටද මැදිහත් වෙන්නේ. ඔයගොල්ලෝ දීපු උත්තර මම පිළිගන්නවා අර කියපු කරුණු දුලිප්ගේ ගෑන්ගේ පැහැදිලි කිරීම මට පොඩ්ඩක් ආපහු අහන්න වෙනවා. ආර්ථික ආපදාන තත්ත්වයේදී SME වලට ඉක්මනට සහන දෙන්න SME දිහා ටක් ගාලා බැලුවේ ඇයි? ඉක්මනට බැලුවේ ඇයි? මම දුලිප්ගෙන් අහන්නම්කෝ. රැකියා දැඩියා අහිමි වෙච්ච අයට දෙන්නද නැත්නම් රැකියා අහිමි වීම වළක්වන්නද කියන්නේ? රජය එතෙන්ට මැදිහත් වෙන්නේ මොනව කරන්නද? රැකියා ලබා දෙන්නද නැත්නම් තියෙන රැකියා ආරක්ෂා කරන්නද? ආදායම් බෙදියාමේ විෂමතාවය අඩු කරන්න නෑ. ගෑන් උත්තරේ මම මේව කරනවා නෙවෙයි. රජය උත්සාහ කරේ රැකියා අහිමි වීම වළක්වීම. ඒකයි ඩක්කල මැදිහත් වෙන්නේ. ඇයි හේතුව? රටේ රැකියාව වලින් අති බහුතරයක් SME. යම් හේකින් ආතති තත්ත්වය තුළ SME බිඳ වැටුණා නම් රැකියාව විශාල ප්‍රමාණයක් අවදානමක් වෙන්න තිබ්බා. ඒ නිසා ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න රැකියාව ටික පවත්වාගෙන යන්න. GDP වලට සිදුවන බලපෑම අවම කිරීමට සම්පත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඔය කියන කාරණා පිළිගන්නවා. කවුද? අයනොත් මම කියපු කාරණාව ඔලුවට ගන්න රජය මැදිහත් වෙන්නේ රැකියා අහිමි වෙන්න පුළුවන් ඒක වළක්වන්න. මොකද හේතුව රටේ වැඩි පිරිසක් ඉන්නේ SME. SME වලට මොන හරි වුණොත් විරැකියාව ඉහළ යනවා වේගයෙන්. එතකොට ඒකෙන් සමාජ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. පළවෙනි කාරණා. GDP එකට 80%කට වැඩි ප්‍රමාණයක් SME මගින් දායකත්වයක් දැක්වීම නිසා SME බිඳ වැටුනොත් ඒකෙන් මොකද වෙන්නේ? රටේ දලදේශීය නිෂ්පාදනයට විශාල බලපෑමක් කරන බැවින් එය ආරක්ෂා කරගත යුතුයි. අන්න මම පිළිගන්නවා. කාරණා දෙකයි. තව දෙකක් ඕනේ. ගෙවුම් ශේෂය තුලනය යහපත් ආකාරයට පුතේ බරපතල වැඩි. ගෑන් කතාව බරපතලයි. හැබැයි ඒක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගෙවුම් ශේෂය තුලනය කිරීම කියන එක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? කාරණා දෙකකට මම එකගයි. එක රැකියා අහිමි වෙන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. වැඩි රැකියා ප්‍රමාණයක් තියෙනවා. දෙක ආර්ථිකයට නැත්තම් දේශීය නිෂ්පාදනයට වැඩි දායකත්වය කරන SME ඒක හදිසිය කඩා වැටෙනොත් රට අමාරු වෙනවා. අන්න දෙකයි. ඒක පිළිගන්න. ඒ නිසා මැදිහත් වුණා. තව තුන්වෙනි එකක්. මොකද වෙන්නේ තුන්වෙනි එක? ගෙවුම් ශේෂය කියලා කියන එකම තව පොඩ්ඩක් මේ පැත්තට ඇදලා ගන්න බලන්න. ඒකේ අදහස ගන්න පුතා. මිල ස්ථායීතාවය very good. දුලිත් ඉතා හොඳයි. තාම හොඳ උත්තරයක්. තුෂාන්ත කියනවා ද්‍රවශීලතා දුෂ්කරතා මග හැරවියා ගැනීමට රජය මැදිහත් වෙන්නේ SME වලට ඔය හින්දාද? රජය මැදිහත් වෙන්නේ SME වල මොකක්ද තියෙන වැදගත්කම? ඉසුරු මම උත්තරේ පිළිගන්නවා. අන්න ඉසුරුගේ පිළිතුරයි
අර ගෙවුම් ශේෂය තුලනය කිරීම කියන එක පුද්ගලයෙක් කියප එකයි දෙක එකතු කරලා මට උත්තරයක් ගත්තා නම් අන්න පෙළ මම පිළිගන්න පුළුවන් කාරණයක්. අඩු කාලයක් තුල වැඩි රිටර්න් එකක් ගන්න පුළුවන් සෙක්ටර් එකක් නිසා අන්එම්ප්ලොයිමන්ට් රේට් එක අඩු කරගන්න චරිත කියනවා. හොඳයි. බිලිනි කියනවා වෙනත් රටවල නිෂ්පාදනය අඩුවීම නිසා අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙයි. very good. අන්න ගැට ගන්න පුළුවන් තැන. මොකද්ද මේ කියන්නේ? very good. අපිට වෙළඳපොළ අලුතෙන් අවස්ථා හදලා තියෙනවා. ඒ අවස්ථා ටික දැන් තියෙන අවස්ථා ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් ඒ වෙළඳපොළ අවශ්‍යතා ටික වෙළඳපොළ තියෙන අලුතෙන් ඇති වෙච්ච තත්ත්වය අපිට අපේ රටට ගැලපෙන විදිහ අපිට ලාභදායී විදිහට අපිට වාසිදායී විදිහට හරව ගන්න මේක කරන්න කරා. අර එක්ස්පෝර්ට් කියපු කතාවයි, බිලිනි කියපු කතාවයි, ගෙවුම් ශේෂ තුලන කියන කතාවයි තුනේම එකතුව එකක්. තව එකක් ඕන. චරිත වාගේ උත්තරේ තව පොඩ්ඩක් හදන්න බලන්න පුතේ. ඇයි රජේ ටංගාල මැදිහත් වෙන්නේ? ඔකේ ආර්ථික කාරණාවක් විතරද තියෙන්නේ? ආර්ථිකමය නොවන කාරණාවක් නැහැ. එක්ස්පෝර්ට් වැඩි කිරීම තුලින් විදේශ වත්කම් උපයාගත හැකියි. හරි. දේශීය නිෂ්පාදනය මූලිකත්වයේ දීම නිසා අපේ රටේ විදේශ විනිමය සංචිත නැත්නම් විදේශ විනිමය තත්ත්වය ආරක්ෂා කරගatiya අපේ රටේ විනිමය අනුපාතිකය ආරක්ෂා කරගත හැකි. රයිට් ඒකත් පිළිගන්න. මේක දේශපාලන නොවන ආර්ථික නොවන කාරණාවක් නැද්ද? SME වලට ඉක්මනට ඇවිල්ලා SME ටික බලා ගන්න SME වලට සර්විස් දෙන්න කියලා බැංකු වලට කියනවා ඉක්මනට SME වලට සහන දෙන්න ඉක්මනට SME වලට ලෝන් දෙන්න. එහෙම දුන්නේ නැති බැංකු වලට ඊට පස්සේ සරකරා බණිනවා. ඇයි ඒ? කාරණාවක් පේන්නේ නැද්ද? ආර්ථිකමය නොවන කාරණාවක් ගැන හිතන්න. නිකන් දේශපාලනික නැත්නම් රටේ ස්ථාවරත්වයේ පිළිබඳ කාරණාවක් හිතන්න. රට තුළ වැඩිම ක්‍රියාත්මක වෙන කර්මාන්ත ප්‍රමාණය තියෙන SME. ඒ මත යැපෙන රැකියා ප්‍රමාණය වැඩිම තියෙන්නේ SME. මූල්‍ය පද්ධතිය තුළ බැංකු සහ මූල්‍ය ආයතන සියල්ලම සේවා සපයලා ලාභ උපයලා එක්කම කරන්නේ SME. යම් හේකින් SME කර්මාන්ත බිඳ වැටෙමින් අසරණ වෙමින් ගිය තත්ත්වයක් වුණා. එය රට තුළ මහජන විශ්වාසය අඩු වීම නිසා නොසන්සුන්තාවය නැත්නම් සමාජයේ යහපැවැත්ම මොකද රැකියා හිමීම නිසා ජනතාව ගැටලුකාරී තත්ත්වය එහෙම වුණා නම් එය ආර්ථික අවුලක සිට සමාජ අවුලක් සහ දේශපාලනමය බලපෑමක් දක්වා දුර ඇදෙන්න ඉඩකඩ තිබුණා. එපමණක් නෙවෙයි. එය රටෙහි අස්ථාවර භාවය තවදුරට ගැන රටෙහි ආර්ථික අස්ථාවර භාවය නෙවෙයි දේශපාලන අස්ථාවර භාවය දක්වා තල්ලු කරගෙන යන්න තිබුණා. අන්න ඒකෙන් ආරක්ෂා ගන්න රජයේ මැදිහත් වීම වැදගත්. මම කරුණු 4ක් විතර තමයි පෙන්වන්න හැදී. කරුණු 5ක් විතර 5ක් 6ක් ඔයගොල්ලෝ පුංචි කරුණු ගොඩක් කීවා. හොඳයි. අන්න උත්තර කියන හැටි. හරිද? මොනම විභාගයේ එයි කියලා මට හිතෙනවා මම මේ කියන්නේ. නමුත් ඔයා එහෙම දෙන්නේ මොකද උත්තරයක් ලියා ගන්න උදව් කරන්න. උත්තරයක් ලියා ගන්න උදව් කරන්න. දැන් මම අර කියපු කාරණාවට තව කාරණා දෙක තුනක් එකතු කරනවා. මූල්‍ය ආයතනවලින් සුමක වලට සේවා සැපීමේ වැදගත්කම ගැන තව කියන්න තියෙන එකක්. ඒ තමයි ආර්ථික මට්ටමේ ආයතන ලෙස බැංකු සහ මූල්‍ය ආයතන වලට සුමක වෙත සේවා සැපීම ඉතාම වැදගත්. සුමක වලින් සහ අනෙකුත් අංශ වලට වඩා රැකියා උත්පාදනය කරන දායකත්වයේ සලකා බලන විට ඒවාට සේවා සැපීමේ සමාජ වගකීම මගහැරිය නොහැක. ඒ කියන්නේ බැංකු වලට සමාජ වගකීමකුත් තියෙනවා SME වලට සේවා දෙන්න. මොකද ඒවත් SME තමයි රටේ වැඩි දායකත්වයක් කරන්නේ. ඒක සමාජ වගකීම social responsibility එක. ඊට පස්සේ කියනවා අර අපි සුත්‍ර මූල්‍ය පාඩමේ පාඩම් කරපු කාරණා වගේම රටේ වැඩි පිරිසක්
ආදායම් මට්ටමින් පහළ ඉන්නවා නම් ඒ පහළ ස්තරයට සේවා දෙන්නේ SME නම් එහෙම SME බැංකු වලට එහෙම SME ත් එක්ක ගනුදෙනු කිරීම බැංකු වලට ලාභදායී වගේම විශාල සමාජ වගකීමකුත් එක්ක වෙනවා. එන සමාජයට වැදගත් වෙන කාරණාවකුත් මෙතන තියෙනවා. අපිට කියන්න බෑ බැංකුවකට ඒක මට්ටමේ බැංකුවකට කොහෙත්ම කියන්න බෑ අපි SME වලට සර්විස් දෙන්නේ නැහැ. අපි දෙන්නේ මහා පරිමාණ කර්මාන්ත වලට විතරයි. මොකද අපි SME දිහා බලන බැංකුවක් නෙවෙයි කියලා එහෙම කියන්න බෑ. ඒක ලංකාව වගේ රටක බැංකුවකට නැත්නම් මූල්‍ය ආයතනයකට කිසිසේත්ම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එහෙම ඒ වගේ ස්ථාවරයක් ගත්තොත් ඒ වගේ ආයතනයකට පැවැත්මක් නැති වෙන්න පුළුවන්. මේ වැඩිපුර කාරණාවක් එකතු කරේ. ඊට පස්සේ තව පුංචි කාරණාවකට වෙලාව ගන්න. එවන ප්‍රශ්නයක් දෙකක් මම ඉක්මනට මේක කියලා යවන්නම්. කියලා මේකේ පොඩි කාරණා ටිකක් තියෙනවා. මම ඒකට අක්කලිය කරන්න. මේ පොඩි පිටුවක් SME වලට මුදල් බැංකුවෙන් ඉල්ලනවනේ. බැංකුව මුදල් දෙන්න ලෑස්තිනේ. බැංකුව වලට වැදගත් කියලා කියනවනේ. මොනවටද මේ මුදල් යොදවන්නේ? ඒ නිසා බැංකුවල මේ පළවෙනි පැරග්‍රාෆ් එකේ තියෙන කරුණු එක කියව ගන්න අතරේ මම පෙන්නන්න උත්සාහ කරනවා SME බැංකුව වලින් නැත්නම් මූල්‍ය ආයතන වලින් සල්ලි නැත්නම් පහසුකම් ඉල්ලන්නේ මොනවටද? මෙන්න මේ නිශ්චිත හේතු වල තමයි ඉල්ලන්නේ. ව්‍යාපාර වලට අවශ්‍ය වෙන නිශ්චල දේපල වන ඉඩම් හා ගොඩනැගිලි මිලදී ගන්න ඉල්ලනවා. පැහැදිලි SME වලට ඉඩම් මිලදී ගන්න මූල්‍ය බලාපොරොත්තු වෙනවා. ඉඩම් හා ගොඩනැගිලි බදු පදනම් මත අත්පත් කර ගන්න ඉල්ලනවා. ගොඩනැගිලි ඉදි කිරීමට අලුත් වැඩියාවට හෝ වැඩිපුර එකතු කිරීමට ඉල්ල ගන්න මුදල් ඉල්ලනවා. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ මිලදී ගැනීමට අලුත් වැඩියාවට හා යාවත් කාලීන කිරීමට ඉල්ලනවා. සමහර ඔය තියෙනවා. අපිට යන්ත්‍ර සූත්‍ර ගන්න වෙනවා, අලුත් වැඩියා කර ගන්න වෙනවා, ඒකට සල්ලි ඉල්ලනවා බැංකු වලින් ඇවිල්ලා. ව්‍යාපාරයේ පැවැත්මට හා වර්ධනයට අවශ්‍ය වත්කම් මිලට ගන්න. වෙනත් ඒවා. ප්‍රධාන යන්ත්‍ර සූත්‍රයට වෙනත් තව ස්ථාවර වත්කම් තියෙනවා. ඒ ගෘහ භාණ්ඩ, ට්‍රාන්ස්ෆෝමර් අරවම මහ විශාල ප්‍රමාණයක් මෙතන ලියන්න පුළුවන්. බැංකුවට ඇවිල්ලා නැත්නම් මූල්‍ය ආයතනයට ඇවිල්ලා SME එකක් සල්ලි ඉල්ලන්නේ මේවා හින්දා. ඊළඟට ව්‍යවසායක හා විශේෂඥ දැනුම හා උපදෙස් ලබා ගැනීම. සමහරවිට පරිගණක තාක්ෂණ දැනුම ගන්න, කළමනාකරණ උපදෙස් ගන්න වගේ දේවල් වලට අවශ්‍ය කරන වියදම බැංකුවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ව්‍යාපාර ප්‍රතිසංවිධානයේට සේවකයන් පුහුණු දෙයට මුදල් ඉල්ලන්න පුළුවන් බැංකුවෙන්. ඊළඟට සමහර ව්‍යාපාරවල මුල් තොගය මිලදී ගැනීමට කුකුල් මස් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් SME එකක් නම් අපි તો මස් පිණිස කුකුල්ලු ඇති කරනවා නම් නැත්නම් බිත්තර පිණිස කුකුල් සත්ත්ව පාලනය කරනවා නම් පළවෙනි තොගය සත්තු ටික මිලදී ගන්න අපිට ආයෝජනයක් කරන්න ඕනේ. අන්න ආයෝජනයේ බැංකුවෙන් බලාපොරොත්තු. නැත්නම් වී මෝලක් සහල් මෝලක් කරනවා නම් අන්න ඒකේ පළවෙනි තොගය මිලදී ගන්න අපෙන් ඇවිල්ලා බැංකුවෙන් ඇවිල්ලා සල්ලි ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ තොග මිලදී ගැනීම කාරක ප්‍රාග්ධනය හරහා සිදු කර ගන්න. නමුත් මූලික තොගය මිලදී ගැනීමට බැංකුවෙන් නැත්නම් මූල්‍ය ආයතනයේ මුදල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට එදිනෙදා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. විවිධ බිල් ගෙවන්න, තොග ගන්න, සේවක උපකරණ ගෙවන්න එදිනෙදා මුදල් වලට තායි බැංකුවෙන් ඉල්ලනවා. ණය අයිරාවන් ඉල්ලනවා, කුඩා පරිමාණයේ ණය පහසුකම් ඉල්ලනවා. ඊළඟට බදු හා වෙනත් ගාස්තු ගෙවීමට ආනයන තීරු බදු ගෙවන්න බැංකුවෙන් මුදල් ඉල්ල ගන්න පුළුවන්. රජයේ ගාස්තුවක් ගෙවන්න, බලපත්‍රයකට ගෙවන්න, අවසර පත්‍රයකට ගෙවන්න බැංකුවකින් මුදල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ විවිධ හේතු. අපි ඇවිල්ලා මොන විදිහට බැංකුවෙන් සල්ලි ඉල්ලුවා දැන් බැංකුවට වැදගත් කියලා අපි කියවා. එහෙනම් මේන්න මේ වගේ මේ හේතු නිසා තමයි මුදල් ඉල්ලන්නේ. මෙන්න මේවට තමයි මුදල් ඕනේ. මේ හේතු දැනගන්නකේ වැදගත්කම මොකද්ද? මේ හේතු අරබයා තමයි බැංකුවල විවිධ ණය යෝජනා ක්‍රම ඒවා හදලා තියෙනවා. දැන් මොනවද තියෙන්නේ? මට කියන්න දැන් මේ දැනුම අරගෙන ගොඩනැගිලි ගන්න, හදන්න, ඉඩම් ගන්න, අලුත් වැඩියා කරන්න, යන්ත්‍ර සූත්‍ර ගන්න, තාක්ෂණය ගන්න, දැනුම ගන්න, ඊළඟට කාරක ප්‍රාග්ධනයේ මේ විවිධ දේවල් වලට බැංකු වලින් මූල්‍ය වලින් SME තමන්ට මූල්‍ය පහසුකම් ලබා ගන්නවා. දැන් මට වැදගත් මම අහන ඕගොල්ලන්ගෙන් විභාගයේ ප්‍රශ්නයක් විදිහට සමහර වෙලාවට ප්‍රශ්න අහනවා විභාගයේදී පැහැදිලි කරන්න කියලා එනවා.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයකට මූල්‍ය අවශ්‍යතා මතු විට එම මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලබා දෙන පහසුකම් වර්ග මොනවද? මොනවද පහසුකම් වර්ග? මට දැන් විස්තරයක් ඕන. ඉක්මනට කියන්න. බැංකුවකට මූල්‍ය ආයතනයකට SME එකක් එනවා තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. විවිධ මූල්‍ය අවශ්‍යතා. මම ඒක ලිස්ට් එකක්ම පෙන්නුවා මොනවද මූල්‍ය අවශ්‍යතා. ඒ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවක් හෝ මූල්‍ය ආයතනයකින් ලබා දෙන පහසුකම් වර්ග මොනවද? මේක විභාගෙදී අහනවා. හැමදාම අහලා තියෙනවා. මම ඒක අමතක වෙන්න කලින් දැන් සාකච්ඡා කරන්නයි ඔය දැම්මේ. දිලිනි උත්තරේ පිළිගන්නවා. මට කැමති නම් පුතා කියන්න හේතු ටිකක් කියන්න. ඇයි දෙන්නේ කියලාත් කියන්න. දිලිනි උත්තරේ හරි හේතුත් කියන්න. ඔව් අනිත් දරුවොත් උත්තර මට කියන්න ඕන. දිලිනිගේ උත්තරයක් හම්බුණා. කො අනිත් අය උත්තර ඉස්සරෝ මං ඇහුවේ අවශ්‍යතා සඳහා දෙන පහසුකම්. ඔයා කියන්නේ පුතේ වෙනත් වැඩක්. මේ පසුව කරන වැඩක්. විවිධ මූල්‍ය අවශ්‍යතා සඳහා දෙන පහසුකම් වර්ගහන්. ඔයා කියන්නේ පසුව. ව්‍යාපාරයක් අර්බුදයකට ලක් වුණාට පස්සේ කොනිත බැංකුවකින් මූල්‍ය ආයතනයකින් සුහා මධ්‍ය පරිමාණ කර්මාන්තයකට ලබා දෙන ණය පහසුකම් වර්ග කියන්න. දුලිප් හරි පිළිගන්නවා. හොඳයි. තව very good දුලිප් හොඳයි පිළිගන්නවා. ඒ උත්තරෙත් පිළිගන්නවද? ඔය ඔඩපණ ණය කියන එක විභාගෙත් අහපු එකක්. pledge loan කියන එක. pledge loan කියන එක. discounting මොනවද පුතා? දුලිප් මොනවද discounting? bill discounting කල්බදු පහසුකම් ගයන් පිළිගන්නවා. හරි කල්බදු පහසුකම් කියන්නේ ලීසින් හොඳයි පිළිගන්නවා. තව පහසුකම් වර්ග තාම 5යි 4යි 5යි කියවුනේ. තව ගොඩක් තියෙනවා. දිලිනි ණය පහසුකම් වර්ග මං ඇහුවේ පුතා. කොන්දේසි නෙවෙයි මං ඇහුවේ ණය පහසුකම් වර්ග ඇහුවේ. equipment loan okay නමුත් යෝගී කමක් නැහැ. bill purchasing and discounting පිළිගන්නවා. working capital loan පිළිගන්නවා. තව ඉසුරු පැහැදිලි කරන්න පුතේ secured business loans කියලා විශේෂයෙන් සඳහන් කරේ. මොකද්ද secured business loan කියන්නේ? ගයන් පිළිගන්නවා. ඉතා හොඳයි. මට ඉක්මනට ඕන. කවුද මට import loans ගැන කිව්වේ? දුලිප් import loans විතරක්ද දෙන්නේ? import loans ගැන විතරද දෙන්නේ අපි? තව මොනවද දෙන්නේ?
ඔව් තව උත්තර වුණා. very good. අපි මෙහෙමත් තීන්දුව කරමු. මේ පහසුකම් වර්ග කීපයකට බෙදා ගමු. එක තමයි කාරක ප්‍රාග්ධනයට දෙන පහසුකම් මොනවද? working capital පහසුකම්. මොනවාද working capital පහසුකම්? overdrafts නැත්නම් අයිරා පහසුකම්. මේකෙදි අපි කියන regular overdraft නැත්නම් සාමාන්‍ය overdrafts ඊට පස්සේ තියෙනවා temporary overdrafts. අපි දෙකම ලියමු. తాවකාලිකවත් ලබා දෙනවා. කෙටි කාලීනව ගෙවන්න. ඊට පස්සේ දීර්ඝකාලීන ණය පහසුකම් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙටි කාලීන ලෝන් ණය දෙන්නත් පුළුවන් කාරක ප්‍රාග්ධනයට. ඊළඟට කාරක ප්‍රාග්ධනයේ වැදගත් එකක් තමයි ඒක පුතේ කීවා packing credit loans එහෙම නැත්නම් ඒකටම තමයි කියන්නේ packing credit loan වලටම තමයි export processing loans කියලා කියන්නේ. අපනයනය කරන්න භාණ්ඩ හෝ සේවාවක් භාණ්ඩයක් අපනයනය කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මිලදී ගන්න අපි ලෝන් ණය දෙනවා නම් ඒකට කියන්නේ export processing loans. අපි යම්කිසි නිශ්චිත ඇනෝමක් තියෙනවා පිටරටකින් අපේ භාණ්ඩ හෝ සේවා භාණ්ඩයක් ඒකට අපිට ඇනෝම ලැබිලා තියෙනවා. අපි ඇනෝම දිහා බලලා ඒකට ඕන කරන අමුද්‍රව්‍ය ටික ගන්න කෙටි කාලීන ණයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ export bill discounting. අපි පිටරටකට භාණ්ඩ විකුණුවට පස්සේ එහෙන් අපිට ලැබෙනවා ඒ භාණ්ඩ මිලදී ගන්නවා කියන ලියවිල්ල. ඒ ලියවිලි වලට ඒ ලියවිල්ල අපේට තියලා ඒ ලියවිල්ල පාවිච්චි කරලා අපි තව කාරක ප්‍රාග්ධනය දෙන්න පුළුවන් ව්‍යාපාරයකට. ඊළඟට අපනයනකරුවෙකුට යනවා නම් ණයවර ලිපි ගන්න පුළුවන්. collection documents නැත්නම් ආනයනය සඳහා ඔන්න සිංහලට මතක නැහැ right අපි කියන DA document එකේ LC and DA DP කියලා කියන්නේ DA DP document against payment document against acceptance මේක සිංහල වචනේ හොයාගන්න පුතේ ඒවා දෙනවා ඊට පස්සේ import loans දෙනවා මොකද අපි ආනයනය කරපු භාණ්ඩ වලට ගෙවන්න. ඊට පස්සේ import tax නැත්නම් import duty ගෙවන්න අපි ලෝන් දෙනවා. මේ තාම කාරක ප්‍රාග්ධනය මම මේ කියන්නේ. ඊට පස්සේ ව්‍යාපාරයේ පවත්වාගෙන යනකොට ණය සාධ්‍යකරණය ෆැක්ටරින් අපි කරනවා. ණය සාධ්‍යකරණය තියෙනවා. ඊළඟට bills discounting කියන එක මම පිළිගන්නවා. ඒකත් ණය සාධ්‍යකරණය හා සමාන එකක්. ඒක තියෙනවා. මේවා ගැන තොරතුරු ලෑස්ති වෙන්න ඕන. ඊට පස්සේ ඔඩපණ ණය නැත්නම් pledge loans තියෙනවා. ඔඩපණ ණය. මම කියන ඒවා සඳහන් කරගත්තත් කමක් නැහැ ලයිස්තුව. මොකද මේවා ගැන විභාගෙදී අහනවා. හරිද? ණය සාධ්‍යකරණය ගැන අහලා තිබ්බා. විවිධ මට මතකයි විභාග ප්‍රශ්න පත්‍රයක මේවා ගැන ප්‍රශ්න අහලා තිබුණා. විවිධ ණය යෝජනා ක්‍රම ගැන අහලා තිබුණා. දැන් කාරක ප්‍රාග්ධනය දෙනවට අමතරව ඊට පස්සේ සමහර කර්මාන්ත වලට අවශ්‍යයි අප වර්ග විවිධ අප කර විශේෂයෙන්ම විවිධ ඇනවුම් සඳහා විවිධ ව්‍යාපෘති සඳහා අපිට අපේ මිල ඉදිරිපත් කරන්න මිල ඉදිරිපත් කිරීමේදී බිඩ් බොන්ඩ් ඕන බිඩ් ගාරන්ටි කියන එක ලන්සු තියන්න අපිට අවශ්‍යයි. ඊට පස්සේ
විවිධ ව්‍යාපෘති වලින් අතිකාරම් ලබා ගන්න අපිට අප කර දෙන්න වෙනවා. විවිධ ව්‍යාපෘති වල අපේ මුදල් ලබා ගන්න අපේ ණයකරුවන් සමහර කර්මාන්තකරුවන්ට තමන්ගේ හැකියාව තහවුරු කරන්නේ නැත්නම් කර්මාන්ත මේ අපි හිතමු ගොඩනැගිල්ලක් ඉදි කරනවා කියලා ඒ ගොඩනැගිල්ල ඉදි කරගෙන යනකොට ගොඩනැගිල්ල හරියට ඉදි කරනවා කියන එක තහවුරු කරලා මුදල් ලබා ගන්න අපි ඉදිරිපත් කරන අප කර තියෙනවා. ඊට පස්සේ රිටෙන්ෂන් මනි ගන්න රඳවා තබාගත් මුදල් ව්‍යාපෘති වල රඳවා තබාගත් මුදල් නිකුත් ආපහු ලබා ගන්න අපි ඉදිරිපත් කරන අප කර තියෙනවා. ඒවත් බැංකු වලින් ගන්න ඕනේ. ඊට පස්සේ ණය ලබා ගන්න අපිට අප කර දෙන්න වෙනවා. සමහර ලාට අපි කරන ව්‍යාපාරයේ සැපයුම් ප්‍රමාණයක් ලබා ගන්න. විශේෂයෙන්ම ඔය නියෝජිත ආයතන ඒජන්සි කියලා කියන්නේ. අපි හිතමු අපි ගෑස් ඒජන්සි එක කරනවා. අපිට ගෑස් මිලදී ගන්න යනකොට වරින් වර මුදල් දීලා ගන්න නැතුව අපි අපයක් නිකුත් කරනවා බැංකුවකට ගිහිල්ලා ඒ අපේ ගිහිල්ලා ඒ අදාළ සැපයුම් සමාගමකට තියලා භාණ්ඩ ඉල්ල ගන්න. එතකොට ඒවා ලබා ගන්න ඕනේ. ඊළඟට අර දුවක් කිව්වා වගේ long term loans ඕන නැත්නම් අපි කියනවා ව්‍යාපෘති ණය දෙන්න ඕනේ. ඊට පස්සේ තව මොනවද? ඉදිරි විනිමය ගිවිසුම් වලට ලැබෙන්න වෙනවා. ඉදිරි විනිමය ගිවිසුම් අපිට අපි විශේෂයෙන්ම ආනයන කටයුතු වල ඉරද වෙනවා. දැන් මෙන්න මේ ලයිස්තුව මම මේ කියාගෙන යන්නේ දැන් මේවා ගැන තොරතුරු හොයාගන්න ඕන විභාගයේදී. විභාග ප්‍රශ්න පත්‍ර බලපුවම මේවා ගැන විවිධ අවස්ථාවල ප්‍රශ්න අහලා තියෙනවා. විශේෂයෙන්ම කාරක ප්‍රාග්ධනය ව්‍යාපෘති ණය මේවා ගැන ප්‍රශ්න අහලා තියෙනවා. වැදගත් වෙන්නේ මොකද මේවා දැනගත් මේවා ගැන විස්තරයක් දැනගැනීමෙන් විභාග ප්‍රශ්නයකට ඉතා පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. මම මේ කිව්වේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන කතා කරපු නිසා සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට මුදල් අවශ්‍යතාවය මොකක්ද කියන එක සාකච්ඡා කරපු නිසා මේ මුදල් අවශ්‍යතාවය සැපයීමට බැංකු වලට තියෙන නැත්තම් මූල්‍ය ආයතන වලින් දෙන පහසුකම් මොනවද? ඒක තමයි මේ සාකච්ඡා කළේ. හරි. ඊට පස්සේ කල්බදු ගැන මේ දරුවෝ කීවා. කල්බදු පහසුකම් බැංකු සහ මූල්‍ය ආයතන වලත් ලබා දෙනවා. මොකද කල්බදුත් අද මේ වෙනකොට එහෙම වැදගත් සේවාවක් ලබා දෙන වැදගත් එකක් බැංකු සහ මූල්‍ය ආයතන වෙනත් මූල්‍ය ආයතන වලින් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් බැංකුත් දැන් වැඩියෙන් කල්බදු කටයුතු කරනවා. කල්බදු සේවා සපයනවා. හරිද? දැන් මේ ලයිස්තුවේ දැනටම 4යි 8යි 12යි 18යි 21යි 34යි මම නිකන් මේ ලයිස්තුවක් ලියාගෙන ගියා 27ක. අන්න අපිට දැන් වැඩක් තියෙනවා විභාගෙට කලින් මේවා පිළිබඳව පාඩම් කරලා තියාගන්න ඕන. හරිද? හොඳයි. ඒතකොට අද අපේ පන්ති අපි නිශ්චිතව පහුගිය ටියුට් එක ඉවර කරා බැංකු වලට මේ SME වල තියෙන වැදගත්කම් ගැන ආර්ථිකයට දෙක SME වල වැදගත්කම බැංකු වලට සහ සමාජයට ඊට පස්සේ ඒ වගේ මූල්‍ය අවශ්‍යතාව ගැන කීවා. ඊට පස්සේ මේ මූල්‍ය අවශ්‍යතාව වර්ග ගැන කීවා. විභාගයේදී ඉදිරිපත් වේ කියලා හිතපු ප්‍රශ්න කීපෙකුත් ඉදිරිපත් කළා. හරි? ඒ අනුව අපි අදට සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඉදිරි සතියේදී අපි ඉතුරු ටික ඉවර කළා. මේකෙත් මේ විෂයෙත් විභාග ප්‍රශ්න ටිකට අත තියන්න බලාපොරොත්තු වෙනවා වගේ ලබන සතියේ සිට. ඒතකොට විභාග ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවට මිස් කරන්න එපා පන්තිය රැඳිලා ඉන්න විභාග ප්‍රශ්න ටික මම සාකච්ඡා කරනවා. හරි? ඒ වගේම ඉදිරි කාලය තුල දැන් විභාගයක් පැවැත්වෙනවා. ඒ විභාගයේ පේපර් එක ගැන අවධානයක් ඇති කරගන්න මොනවද අහපු ප්‍රශ්න කියලා. එහෙමනම් හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා අපි එමනම් ලබන සතියේ හම්බ වෙමු.
නැවතත් සුපුරුදු පරිදි පන්තියට. අදට මම එවනම් පන්තිය මෙතකින් කටයුතු අවසන් කරමු.